හරි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ගිය සතියේ පන්ති මම රෙකෝඩ් එක දාලා නැද්ද ඔයාලගේ group එකට? ඒක දාලා කියලා මේ බලන්න නැගේ දායෙමුණත් මම මේ හවස් දාන්න නැත්නම් දෙයයන්ක මම දාන්න link එක. ඒක මේ ටිකේම දැම්ම මේ අමතක වෙන්න ඇති දාන්න. ඒක දාන්න හරි. එක්කෙනෙක් අහලා තිබ්බා. එතකොට ගිය සතියේ අපි කෙරුවේ මේ 2018 දෙවෙනි පේපර් එක. එතකොට ගිය සතියේ බදාදා අමතර පන්තියක් දාන්න කියලා හිටියා මට පොඩි මේ රැස්වීමකට සම්බන්ධ වෙනුණා මේ දෙබඩවි සම්බන්ධවයි මේ ඉස්කෝලේට ටැබ්ස් දෙන ප්‍රොජෙක්ට් එක සම්බන්ධ මේ අමතෙන්ෂන් කරනවා. ඉන්සයිට් කරන්න දෙන්න ඊළඟ බදාදා අපි දාමු අමතර පන්තිය. මේක දෙවෙනි කොටස කරන්න. අද මේ කොටස කරමු මම මේක පටන් ගන්න ඉස්සෙල්ලා දැම්මා ඔයාලට මේ පේපර් එක. ගොඩාක් කලින් දැම්මේ නෑ ඒකට. හරි කරන්න නැති නිසා හරි අපි පේපර් එක කරගෙන යමු. බාන්න පේපර් එක මේනකොට කරපුවා ඇත්ත උස්සන්න. මම ඒ උපේක තිලින වත්සල කවිශාංක නේද? කවිෂ්කා කරලා තියෙනවා. හරි. එතකොට මේ අනික් අයට නම් වෙලා නැහැ වැඩ වැඩි නේද? හරි හරි කොහොමද කමන්නේ රයිට්. අද මේ නිවුස් වලට ගියා පොල් ගහවෙල කොරෝනා වැඩි කියලා නේද? තුරුණෑගලි වැඩිම පොල් ගහවෙල. එළියට බහින්න නැතුව ඉන්න වෙනවා දැන් දිගටම. හරි අපි පටන් ගමු පේපර් එක. පළවෙනි එක පහත වගන්ති සලකා බලන්න 2019 වර්ෂය සඳහා වූ දින දර්ශනය පැල තවානක ප්‍රදර්ශනය කර ඇති මිල දර්ශකය බැංකුවෙන් නිකුත් කරන ලද හර කාඩ් පතක රහස්‍ය අංකය ඉහත වගන්ති අතරින් දත්ත ලෙස සැලකිය හැක්කේ කුමක්ද? දුලින් කියන්න බාන්න. ගයනි පළවෙනි එකට උත්තරේ හේනුක සර් B එක ඒ කියන්නේ දෙවෙනි එකද? B පමණි. ඔව් සර්. එතකොට පළවෙනි එකේ කියනවා ඊට වඩා වෙනස් උත්තරයක් දෙන කෙනෙක් ඉන්නවද? තිලින? C. තිලින C කියනවා. CB කියලා උත්තර දෙකක් බලමු. පහත වගන්ති සලකා බලන්න. එතකොට මෙතන අහලා තියෙන ඉහත වගන්ති අතරින් දත්ත ලෙස සැලකිය හැක්කේ. දත්ත කියලා කියන්නේ විශ්ලේෂණයකට භාජනය කරලා නැහැ. සැකසීමක් කරලා නැහැ. නැති දෙයක්. අමු දෙයක් දත්ත කියලා කියන්නේ. ඒතර 2019 වර්ෂය සඳහා වූ දින දර්ශනය. ඒතර 2019 වර්ෂය සඳහා වූ දින දර්ශනය කිව්වම මේකේ ගොඩාක් දේවල් ඇතුළත් කරලා තියෙනවා. පොයේ දවස් ඇතුළත් කරලා තියෙනවා. රජයේ වෙනද නිවාඩු, රජයේ නිවාඩු දින, සත්‍යන්තය, ඉරිදා දවස් මේ ඔක්කොම සටහන් කරලා තියෙනවා. ඒතකොට ඒක තොරතුරක්. අපිට ඉතා වටිනා තොරතුරක් ඒක. පැලතවානක ප්‍රදර්ශනය කර ඇති මිල දර්ශකය. පැලතවානක ප්‍රදර්ශනය කර ඇති මිල දර්ශකය. එතනදී පැල සියල්ලගේම නම් දාලා තියෙනවා. එතකොට පැල වල මිල දාලා තියෙනවා. ඊට දකුණු පැත්තේ. එතකොට ඒකත් විශ්ලේෂණයකට භාජනය වෙලා. වගුවක් ඇතුලේ පැල ටික දාලා තියෙනවා. පැල කෙලින් ඉස්සරහින් මිල දාලා තියෙනවා රුපියල් වලින්.
නේද? එතකොට ඒකත් සැකසුමකට භාජනය වෙලා. ඒකත් තොරතුරක් බවට පත් වෙලා. බැංකුවෙන් නිකුත් කරන ලද හරකාට්පතක රහස්‍ය අංකය. ඔයාලට දීලා තියෙනවා හරකාට්පතක රහස්‍ය අංකය 66333 කියලා. 66333 කියපුවාම මේකේ තොරතුරක් නෙමෙයි ඒක. ඒක දත්තයක්. ඒක දත්තය එක දෙයක් පමණයි. ඒක විශ්ලේෂණයකට භාජනය වෙලා නැහැ. හරි? ඒක මොකක් හරි ක්‍රමවේදයකට පෙළගස්සලා නැහැ, වගුගත කරලා නැහැ, වාක්‍ය අනුසාරයෙන් ලියලා නැහැ. අංක විතරක් දීලා තියෙනවා. අන්න ඒ වගේ දෙයක් දත්තයක් විදිහට සලකනවා. එහෙනම් උත්තරේ C1. උත්තරේ C1 රයිට්. ඊළඟට දෙවෙනි එකට යනවා. පරිගණකය බිහිවීමට පෙර අවධියේදී ආදාන සැකසීම ප්‍රතිදානය හා ආචයන යන සංකල්ප යොදා නිර්මාණය කරන ලද මුල්ම උපකරණය වනුයේ adding machine, punch card system, analytical engine, automatic sequence control calculator කියන එක. දැන් මේ හතරක් තියෙනවා. මේ හතරෙන් පරිගණකයේ බිහිවීමට පෙර අවධියේදී ආදාන සැකසීම ප්‍රතිදානය සහ ආචයනය මේ සංකල්ප හතරම අන්තර්ගත වුණු යන්ත්‍රය මොකක්ද කියලා අහනවා මෙතන. වත්සල මොකද්ද යන්ත්‍රය? Analytical engine. මොකද්ද? Analytical engine. ඇනලිටිකල් එන්ජින්. ඒක අපි සිංහලෙන් කියනවා විශ්ලේෂක යන්ත්‍රය. මේ ඇනලිටිකල් එන්ජින් එක නිර්මාණය කරුවේ චාල්ස් බැබේජ්. චාල්ස් බැබේජ්. එයා හදපු මේ යන්ත්‍රය තුල එයා අන්තර්ගත කරලා තිබ්බ ආදානය, සැකසුම, ප්‍රතිදානය සහ ආචයනය කියන සංකල්ප හතරම. ඒ නිසා තමයි මෙයාව පරිගණකයේ පියා ලෙස නම් කරනු ලැබුවේ. එහෙනම් මෙන්න මේ විශ්ලේෂක යන්ත්‍රය තමයි ආදානය, සැකසුම, ප්‍රතිදානය සහ ආචයන සංකල්ප අන්තර්ගත වුණු යන්ත්‍රය බවට පත් වුණේ. ඇඩින් මැෂින් කියන්නේ අර පැස්කල් කියන ජෝසප් මාරි පැස්කල් කියන පුජ්‍යලා නිර්මාණය කරපු ඇඩින් මැෂින්. පන්ච් කාඩ් සිස්ටම් එක වල දන්නවා ජෝසප් මාරි ජැකුවට් කියන පුජ්‍යලා නිර්මාණය කරුවා. හරි. රයිට්. ඊට පස්සේ තුන්වෙනි එකට අපි යනවා. පරිගණක පරිණාමයේදී පිළිවෙලින් චුම්බක ආරෝපණය සහිත පටි magnetic tapes හා අනුකලිත පරිපත තාක්ෂණය IC භාවිතයට පැමිණියේ කුමන පරිගණක පරම්පරාවන්හිදීද? එක පරම්පරාවක තිබ්බා චුම්බක ආරෝපණ සහිත පටි magnetic tapes. අනිත් පරම්පරාවේ තිබ්බා අනුකලිත පරිපත IC එක. මේ පරම්පරා දෙක සටහන් වන උත්තරය මොකක්ද කියලා අහන්නේ. නෙත්මි විහාරා. රවිදු මනෝද් දයනි හතරවෙනි එක තෙවන සහ සිව්වන කියන එක. එතකොට මොනවද තිබ්බා කියන්නේ? චුම්බක ආරෝපණ සහිත පටි magnetic tapes. දැන් හතරවෙනි පරම්පරාව ගිහුවාම අපි දැන් පාවිච්චි කරන පරිගණකවල තියෙනවද magnetic tapes? නෑ. magnetic tapes තිබුණේ මුල්ම පරිගණක පරම්පරාවල. දැන් පළවෙනි පරම්පරාව ගත්තාම පංච් කාඩ් සිස්ටම් එක ආදාන ප්‍රතිදාන දෙකටම පංච් කාඩ් තිබ්බේ. යන්ත්‍ර භාෂාව තිබ්බේ. දෙවෙනි පරම්පරාව වෙනකොට මේ magnetic tapes එන්න ගත්තා. හරි? එහෙනම් දෙවන පරම්පරාවේ. එතකොට IC එක ආවේ මොන පරම්පරාවේද? පළවෙනි පරම්පරාවේ රික්ත නලය ආවා, දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර් ආවා, තුන්වෙනි පරම්පරාවේ IC එක ආවා. එතකොට මේවා කල්පනා කරන්න වෙනවා මේ විදිහට. පළවෙනි පරම්පරාවේ තිබ්බ රික්ත නල, දෙවෙනි පරම්පරාවේ තිබ්බේ ට්‍රාන්සිස්ටර්ස්, තුන්වෙනි පරම්පරාවේ වෙනකොට අනුකලිත පරිපත IC එක ආවා. එහෙනම් දෙවෙනි පැත්තට නම් තුන්වෙනි පරම්පරාව. එහෙනම් magnetic tapes තිබ්බේ
පළවෙනි පරම්පරාවේ. මැග්නටික් ටේප්ස් එන්න ගත්තේ දෙවෙනි පරම්පරාවේ. හරි. එහෙනම් ඔයාලට ඒක ලියන්න වෙන්නේ උත්තරේ දෙවෙනි එක. දෙවෙනි හා තෙවන පරම්පරාව. තෙවන සිවන පරම්පරාව වලට තෙවන පරම්පරාවේ IC එකත් ඊට පස්සේ සිවන පරම්පරාව වෙනකොට මයික්‍රෝ ප්‍රොසෙසර් එකත් එන්න ගත්තා. එතකොට මැග්නටික් ටේප් එහෙම ඒ පරම්පරාව වෙනකොට අයින් වෙලා ඒවයේ 30 දාවක එන්න ගත්තා 30 සහිත. හතරවෙනි එක චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේදී දත්ත සම්ප්‍රේෂණය කරන තරංග ආකාරය කුමක්ද? චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේදී දත්ත සම්ප්‍රේෂණය කරන තරංග ආකාරය කුමක්ද? චන්ද්‍රිකාවලට අපි පොළවේ ඉඳලා දත්ත සම්ප්‍රේෂණය කරද්දී අපි භාවිතා කරන ක්‍රමවේදය මොකද්ද? ගුවන් විදුලි තරංගද, ශුද්‍ර තරංගද, අදෝරක්ත තරංගද, විද්‍යුත් තරංගද භාවිතා කරන්නේ? මොනවාද නදීෂණ? ශුද්‍ර තරංග. අපි භාවිතා කරන්නේ ශුද්‍ර තරංග. අපි භාවිතා කරන්නේ ශුද්‍ර තරංග. ගුවන් විදුලි තරංග බොහෝ දුරට ගුවන් විදුලි තරංගත් අපිට මේ චන්ද්‍රිකා සම්ප්‍රේෂණයට භාවිතා කරන්න පුළුවන්. නමුත් අපි සංඛ්‍යාත වැඩි තරංගයක් භාවිතා කරනවා මේ ශුද්‍ර තරංග. හරි වැඩි data ප්‍රමාණයක් මේකේ ගෙනියන්න පුළුවන් සංඛ්‍යාත වෙන ගුවන් විදුලි තරංග අපි ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු වලදී භාවිතා කරනවා. අදෝරක්ත කිරණ කෙටි දුර දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා භාවිතා කරනවා. හරි. හරි ඒකට අපි ශුද්‍ර තරංග තමයි භාවිතා කරන්නේ මයික්‍රෝවේව්ස්. පස්වෙනි එක පහත උපාංග අතරින් HDMI කෙවෙනි භාවිතයෙන් පරිගණකයට සම්බන්ධ කළ හැකි උපාංග පමණක් දැක්වෙන පිළිතුර මින් කුමක්ද? පහත උපාංග අතරින් HDMI කෙවෙනි භාවිතයෙන් පරිගණකයට සම්බන්ධ කළ හැකි උපාංග පමණක් දැක්වෙන පිළිතුර මින් කවරක්ද? වෙබ් කැමරාව, ඩිජිටල් ශබ්ද වාහිනී යන්ත්‍රය, බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය, සෙනෙත් කියන්නේ මිසුල සමහර අය කතා කරන්නේ සමහර අය වැඩ කරන ගතිය හරි අඩුයි. ඔයාලා කොච්චර වැඩ කෙරුවේ නැතත් ගෙවල් වලටලා නිකන් හිටියත් විභාගයේ කල් යන්නේ විභාගය ඒ නිසි කාලවකවානු වලදී පැවැත් වෙනවා. ඒ නිසා මේ කතා කරන්න වෙනවා වැඩ කරන්න වෙනවා විභාගයේ දැන් සමහර අය හිතන් ඉන්නවා විභාගේ කල් යනවා අපි කවදාවත් ඔය වෙලාවට තියන්න බැරි කියන අදහසේ ඉන්නවා. නමුත් විභාගේ පුතේ කල් යන්නේ විභාගේ හරිය නියමිත දින වකවානු වල පැවැත් වෙනවා. අනිවාර්යෙන් සිලබස් එකේ මේ සියල්ල කවර් කරලා කියලා දැන් ඔන්ලයින් පන්ති වලදී ස්කෝල වලදී අපිට ලේඛන එනවා පුරවන්න. ඒකට අපි මේ ලේඛන වල පුරවනවා අපි ඔන්ලයින් පන්ති හරහා මේ කටයුතු ටික කරලා තියෙනවා කියලා. ළමයි කී දෙනාද ඒවට සම්බන්ධ වුණේ කියන එක අදාළ නැහැ. නමුත් ඒ කරලා තියෙන ප්‍රමාණයට ආවරණය වෙන ආකාරයේ පේපර් එකක් එනවා. ඒකට ඔය යුනිට්ස් ඔක්කොම ආවරණය වුණා කියලා තමයි යවෙන්නේ. ඒක මතක තියාගන්න පේපර් එකක් ඊසරි වගේම අමාරු පේපර් එකක් එනවා. IT විතරක් නෙමෙයි ඔක්කොටම. ඒ නිසා ඒවා කල්පනා කරන්න, වැඩ කරන්න, කතා කරන්න, කියවන්න මේ දැනුමින් පෝෂණය වෙන්න. ඉතාල වැදගත්. හරි. එතකොට ඒකට උත්තරේ මොකක්ද දෙන්නේ? තිලින BC. BC උත්තරේ. ඩිජිටල් ශබ්ද වාහිනී යන්ත්‍රය අපිට භාවිතා කරන්න පුළුවන් HDMI කේබල් එක හරහා. විශේෂ හේතුව තමයි HDMI කේබල් එකට පුළුවන් ශ්‍රව්‍ය දෘශ්‍ය කියන දෙකම අරගෙන යන්න. එහෙනම් ඩිජිටල් ශබ්ද වාහිනී යන්ත්‍රය සම්බන්ධ කරන්න පුළුවන්. බහුමාධ්‍ය ප්‍රක්ෂේපකේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. වෙබ් කැමරාවක් සම්බන්ධ කරන්නේ HDMI කෙවෙනි හරහා නෙමෙයි. හරි. ඒක සම්බන්ධ කරන්නේ අපි USB කෙවෙනි හරහා. right. ඊළඟ එක 6 වෙනි එක. වාරක මතකය පිළිබඳ පහත් සඳහන් වගන්ති සලකා බලන්න. වාරක මතකය. ඔයාලා දන්නවා පරිගණකයක් ගත්තාම පරිගණකයේ මතක වර්ගයන් ගණනාවක් තියෙනවා. හරි. රෙජිස්ටර් ආරාව කියනවා වාරක මතකේ නැත්නම් සංචිත මතකේ කියනවා ඒකටම ඊට පස්සේ සම්භාව්‍ය පිවිසුම් මතකේ කියනවා ඊට පස්සේ කියනවා ද්විතීක ආචායන ප්‍රාථමික ආචායන මේ වගේ මේ මතකයන් කොටස් කරනවා එතනින් අහනවා වාරක මතකයේ පිළිබඳ පාසඳාන් වගන්ති සලකා බලන්න
ප්‍රමාණයෙන් කුඩා වූවත් ඊතා වේගවත්ය. විදුලි බලය නොමැති වූ විටද දත්ත මැකී නොයයි. මධ්‍ය සැකසුම් ඒකකයේ හා ද්විතීක මතකයේ අතරමැදියා ලෙස ක්‍රියා කරයි. ඉහත වගන්ති අතුරෙන් සත්‍ය වන්නේ 1ද 2ද 3ද 4ද කියලා අහනවා. කවුද මේ සසියා කියලා පුතෙක් ඉන්නේ මේ අලුත් එක්කෙනෙක්ද? සසිකද? සසිකද? නම වෙනස් කරවද පුතේ නිවාඩු කාලේ? හරි හරි කමන්නේ මේ කාලේ නේද? කොල්ලෝ කාලේ නම් ලස්සන නම් දා ගන්නවා ඊළඟ ආයි වයසට ගිහලා නම් මාරු කරගන්නේ. හරි. මොකක්ද ඒකට උත්තරේ? සසික කියන්නකෝ. 4 4 වෙනි එක වාරක මතක A C බලමු. වාරක මතකයේ පිළිබඳ පහත සඳහන් වගන්ති සලකා බලන්න ප්‍රමාණයෙන් කුඩා වූවත් ඊතා වේගවත්ය. හරිනේ? වාරක මතයේ ප්‍රමාණයෙන් කුඩායි ඊතා වේගවත්. වාරක මතකයේ ගොඩාක් වේගවත් මතකයක්. වාරක මතකයේ කොටස් තුනකට බෙදෙනවා. ඔයාලා දන්නවා level 1, level 2, level 3 කියලා. එතන වේගවත් වැඩිම එක තමයි level 1 cache memory එක. හරි? ඒක තමයි processor එකට data දෙන එක්කෙනා level 1. හරි? level 2 දෙන්නේ level 1 වලට. level 3 දෙන්නේ level 2 වලට. level 1 තමයි processor එකට කටයුතු කරන්න දත්ත සපයන්නේ. ඒකට එයා තමයි වේගය වැඩිම. පළවෙනි එකට විදුලි බලය නොමැති වූ විටද මැකී නොයයි. ඒක වැරදිනේ. විදුලි බලය නොමැති වූ විටද මැකී නොයයි. ඒක වැරදි. නේද? විදුලි බලය නැති වුණාට මැකිලා යනවා. නැති වෙලා යනවා වාරක මතකේ. නැශ්‍ය මතකේ ගන්නට වැටෙන්නේ වාරක මතකේ. තුන්වෙනි එක මධ්‍ය සැකසුම් ඒකකයේ හා ද්විතීක මතකයේ අතරමැදියා ලෙස ක්‍රියා කරයි. ඒක ගැන මොකද කියන්නේ? ඒක ගැන මොකද කියන්නේ? තේරුම් ගන්න ඕනේ නිවැරදිව. මොකද ඒක ගැන ඔයාලා කියන්නේ? මධ්‍ය සැකසුම් ඒකකයේ හා ද්විතීක මතකයේ අතරමැදියා ලෙස ක්‍රියා කරයි. මොකද කියන්නේ? හරි. ඈ? වැරදි. වැරදි නේද? දැන් අපි මධ්‍ය සැකසුම් ඒකකයේ ගත්තාම මේම මධ්‍ය සැකසුම් එක CPU එක ගත්තාම දැන් මෙයාගේනේ කෑෂ් මෙමරි තුනක් තියෙනවා කිව්වේ. L1 L2 L3 කියලා කෑෂ් මෙයාගේ ඇතුලේ තමයි තියෙන්නේ. හරි. එතකොට මෙයයි මොකක්ද දෙවෙනි උත්තරේ කිව්වේ මධ්‍ය සැකසුම් ඒකකය ද්විතීක මතකයේ අතරමැදියා ලෙස කටයුතු කරා. ඒකට ද්විතීක මතක කියන්නේ CD-ROM එක ද්විතීක මතකයනේ. මේ අතරමැදියා ලෙස කටයුතු කරන්නේ කවුද? කවුද කටයුතු කරන්නේ? මේක ෆ්ලෑෂ් පෙන් එකක් වෙන්නත් පුළුවන්. මේක ෆ්ලොපි ඩිස්කට් එකක් වෙන්නත් පුළුවන් ද්විතීක ආචාර්යනේ. මොකක් හරි විදියට දෙනවා අපි data. දුන්නාම අතරමැදියා විදියට කවුද කටයුතු කරන්නේ? ඈ? RAM එක. මේකේ තියෙන data අරගෙන මෙයාට දීලා මේ පැත්තට මේ ද්විතීක ආචාර්යනට කවදාවත් මේ කෑෂ් එක සම්බන්ධ වෙන්නේ නැහැ. කෑෂ් එක සම්බන්ධ වෙන්නේ RAM එකට. RAM එකෙන් තමයි කෑෂ් එකට දෙන්නේ. ඒකට RAM එකයි කෑෂ් එකයි අතර ගනුදෙනු කරන්නේ මෙයා. කෑෂ් එක. RAM එකයි CPU එකයි අතර ගනුදෙනු කරන්නේ. නමුත් ද්විතීක ආචාර්යයි CPU එකයි අතර වැඩ කරන්නේ RAM එක. මේ ද්විතීක ආචාර්යයෙන් මොනම එකකින් data දුන්නත් ඒ වයන්නේ RAM එකට. ඒ වන්නේ RAM එක. RAM එකට ගිහිල්ලා තමයි මේ කෑෂ් මෙමරි එක යන්නේ සංචිත මතකයට. සංචිත මතකයට තමයි ප්‍රොසෙසර් එකට දෙන්නේ. එහෙනම් එතන තුන්වෙනි එක වැරදි. මධ්‍ය සැකසුම් ඒකකයේ හා ද්විතීක මතකයේ අතර මැදිහත් කරුවා විදිහට කටයුතු කරන්නේ RAM එක. සසම්බායි පිවිසුම් මතකය. සසම්බායි පිවිසුම් මතකය. එහෙනම් ඒවා තේරුම් ගන්න ඕනේ ඔක්කොම. හරි? තේරුම් ගන්න ඕනේ මේ වාරක මතයේ කවුරු අතරද ඉන්නේ.
වාරක මතකයේ කවුරු අතරද ඉන්නේ? සසම්භාව්‍ය පිවිසුම් මතකයේ කවුරු අතරද ඉන්නේ? ඒක ද්විතීකාචනය සහ ප්‍රොසෙසර් එක අතර කටයුතු කරන්නේ සසම්භාව්‍ය පිවිසුම් මතකයේ. එහෙනම් ඒවා පැහැදිලිව තේරුම් ගන්න, තේරුම් අරගෙන තමයි උත්තර සපයන්න වෙන්නේ. හරි එහෙනම් මෙතනදී උත්තරේ වෙන්නේ මොකක්ද එහෙනම් උත්තරේ? What is the answer? පළවෙනි එක උත්තරේ. පළවෙනි එක උත්තරේ A පමණි. A පමණි. මොන් එන හරියට තේරුම් ගන්න ඒවා නිවැරදිව. හත්වෙනි එක. right. චෙක් පතක පහත කොටසෙහි දක්වා ඇති අංක කියවා එහි අඩංගු තොරතුරු පරිගණකයේ වෙත ආදානය කරනු ලබන උපාංගය වන්නේ. ඒ කියන්නේ මේ මොකද්ද චෙක් අංකය මේ කියන්නේ. චෙක් පතක තියෙන චෙක් අංකය ගැන මේ කතා කරන්නේ. චෙක් පතක පහත කොටසෙහි දක්වා ඇති අංකය කියවා එහි අඩංගු තොරතුරු පරිගණකයේ වෙත ආදානය කරනු ලබන උපාංගය වන්නේ. තීරුකේතේ කියවනය ප්‍රකාශ අක්ෂර සංජානනයයි ප්‍රකාශ සලකුණු සංජානනයයි චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනයයි. මොකක්ද උත්තරේ? නෙත්මි හතරස හතරවෙනි එක. එතනදී චුම්බක තීන්ත අනුලක්ෂණය කියවර MICR කියලා අපි හඳුන්වනවා. MICR කියලා අපි හඳුන්වනවා. හතරවෙනි එක තමයි උත්තරේ. හරි. තීරුකේත කියවණයෙන් කරන්නේ මේ අර බාකෝඩ් එක තීරුකේතය කියව ගන්න එක. ප්‍රකාශ අක්ෂර සංජානනය කියන්නේ OCR එක. ඊට පස්සේ අකුරු කියව ගන්න එක භාවිතා කරන ප්‍රකාශ සලකුණු සංජානනය කියන්නේ ඔප්ටිකල් මාක් රෙකග්නිෂන් එක. ඔය බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල අපි හරි ලකුණ කතිර ලකුණ දාපම ඒවා කියවන්න භාවිතා කරන්නේ ප්‍රකාශ සලකුණු සංජානනයයි. එතකොට ඒවා වෙනම තේරුම් ගන්න වෙනවා. right. ඊළඟට යනවා අපි 8 වෙනි එකට. මුද්‍රණ යන්ත්‍ර ප්‍රධාන වශයෙන් වර්ග කළ හැකි ආකාර හා ඊට අදාළ උදාහරණ වෙන් වශයෙන් පහත වගුවේ දැක්වේ. ඒ අනුව එක් එක් මුද්‍රණ යන්ත්‍රයට අදාළ උදාහරණ පිළිවෙලින් දැක්වෙන වර්ණය තෝරන්න. හරි. එතකොට ඔයාලා දන්නවා මුද්‍රණ යන්ත්‍ර වර්ග දෙකකට බෙදෙනවා. එකක් තමයි සංඝටන මුද්‍රණ යන්ත්‍ර, අනිත් එක සංඝටන නොවන මුද්‍රණ යන්ත්‍ර. හරි. චූට්ටක් බලන්න කොහොමද උත්තරේ එන්නේ කියලා. සංඝටන මුද්‍රණ යන්ත්‍රය කියන්නේ මේකේ හෙඩ් එක ගිහිල්ලා කොලේ වැදිලා තමයි මුද්‍රණය වෙන්නේ. සංඝටන නොවන කියන්නේ මේ කොලේ වදින්න නැතුව හෙඩ් එක මුද්‍රණය කරන මුද්‍රණ යන්ත්‍ර.
හරි එතකොට මේ ඒකට උත්තරේ කවුද කියන්නේ මට? මල්සිත මොකද පරක් උනේ? සර් සිග්නල් අවුල. එහෙමද? හරි හරි. මම රෙකෝඩ් එක දාන්න නැහැ. ගී සති එකක් දාලා නැහැ. ගී සති දෙකම දාන්න. රයිට්. ඒනුව කියන්න උත්තරේ? හරි සර් බලන්න ඉන්න. සංඝටන මුද්‍රණ යන්ත්‍රය කියන්නේ මේ මුද්‍රණ යන්ත්‍රයේ හෙඩ් එක ගිහිල්ලා එහෙම නැත්නම් හෙඩ් එකේ තියෙන පින්ස් ගිහිල්ලා කොලේ වැදිලා තමයි මුද්‍රණය වෙන්නේ. එක්කෝ රිබන් එකක් අල්ල දාගෙන ගිහින් ඒ රිබන් එක ගිහින් කොලේ වැදිලා තමයි මුද්‍රණය වෙන්නේ. ඒක තමයි සංඝටන මුද්‍රණ යන්ත්‍ර කියන්නේ. එහෙනම් සංඝටන මුද්‍රණ යන්ත්‍ර වලට උදාහරණ උතනින් මොනවද තියෙන්නේ? තෙලින පේලි මුද්‍රකයයි තිත්නියාස මුද්‍රකය. very good. පේලි මුද්‍රකයයි තිත්නියාස මුද්‍රකයයි ඇවිල්ලා කොලේ රිබන් එකක් ගිහින් රිබන් එක තල්ලු දාගෙන කියලා වැදිලා තමයි මුද්‍රණය වෙන්නේ. එතකොට ඝට්ටනයක් ඇති වෙනවා ඒකේ. සංඝටන නොවන මුද්‍රණ යන්ත්‍ර විදිහට තාප මුද්‍රකයයි තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍රයයි ගන්න පුළුවන්. එතකොට ඒකට උත්තරේ වෙන්නේ කී වෙන එකද එන්නේ? ඒ වලට 1යි නෙමෙයි 2යි 3යි. A වලට 2යි 3යි. B වලට 1යි 4යි. තුන්වෙනි එක උත්තරේ වෙන්නේ. එහෙනම් මතක තියාගන්න හෙඩ් එක ගිහින් මුද්‍රණ මේ රිබන් එක වැදිලා ගිහින් කොලේ වැදීමෙන් මුද්‍රණය වෙනවා නම් ඒවා ඝටන මුද්‍රණ යන්ත්‍රයත් එහෙම නොවන ඒවා සංඝටන නොවන මුද්‍රණ යන්ත්‍ර විදිහටත් සලකනවා. මේවා විභාගෙදී අහන දේවල්. ඒකයි වැඩිපුර ටිකක් කතා කරන්නේ. රයිට් ඊළඟට මම චූටි වෙලාවක් දෙනවා ටක් ගාලා 9 10 11 12 13 කියන ප්‍රශ්න ටික කරන්න. 9 10 11 12 13 විනාඩි 8ක් විතර දෙනවා කරන්න ටක් ගාලා. ගෲප් එකට පේපර් එක ගිය සතිය එක දාන්න නැතුව ඇති මං එහෙනම් එකක් දාන්නම් අද මේ දැන් මං තව චුට්ටකින් දාන්න ඒක
හරි ඉවරයි කියලා හිතනවා. එතකොට මේ right පළවෙනි එක 19ට තුල්ලිමේ ද්විමේ සංඛ්‍යාව වන්නේ 19ට තුල්ලිය ද්විමේ සංඛ්‍යාව වන්නේ මොකක්ද උත්තරය ආවේ? right කියන්නේ උත්තරේ බලන්න. තිරණ කියන එකද ආවේ? දහනමයට තුල්ලිය ද්විමේ සංඛ්‍යාව. 19 දෙකෙන් බෙදනවා. දෙකේ තුන්වෙනි එක ඉතුරු 1යි. දෙකේ 4යි. ඉතුරු 1යි. දෙකේ 2යි ඉතුරු නැහැ. දෙකේ 1යි ඉතුරු නැහැ. දෙකේ 0 ඉතුරු 1යි. 10011 10011 තුන්වෙනි එක හරි. 1 2 4 8 16 16 18 19 මොන ටික තමයි උත්තරේ විදියට එන්නේ. ඒක අපිට පැහැදිලි. රයිට් 10 වෙනි එක 11011 හි දශමය අගය වන්නේ. ඒකේ දිලා තියෙනවා 11011. මේක දශමය අගය අහලා තියෙනවා. ඒකට උත්තරේ මොකද්ද? ඒනුක සර් 27. 27ද? 1 2 4 8 16 16යි 24යි 25යි 27යි 27යි උත්තරේ නිවැරදි. 27යි උත්තරේ නිවැරදි. හරි ඊළඟ එක 11 වෙනි එක 101 n යන සංඛ්‍යාව n යනු සංඛ්‍යා පාදයයි මෙම සංඛ්‍යාව right n යනු පාදයයි මෙම සංඛ්‍යාව පහත කුමන සංඛ්‍යා පද්ධතියට වලට අයත් විය හැකිද? right නදීෂණ කියන්න. හතර උත්තරේ 4 ද්විමේ ෂඩ්දශමය හා අෂ්ටමය. එහෙම වෙන්න පුළුවන් දැන් 1.1 ගත්තාම මෙහෙම වෙන්න පුළුවන්ද? එතකොට අපි ගත්තාම මේකෙදි ද්විමේ සංඛ්‍යා ගත්තාම බයිනරි ගත්තාම 0.1 විතරයි. එතකොට ඔක්ටල් ගත්තාම 0 1 2 3 4 5 6 7 දක්වා. ඊට පස්සේ ඩෙසිමල් ගත්තාම 0 1 2 3 4 5 6 9 දක්වා තියෙනවා. එතකොට හෙක්සා ගත්තාම 0 1 2 කොහොමද දීලා තියෙන්නේ? එහෙනම් මේක අපිට ද්විමේ වලට ගන්න පුළුවන්. එකේ බිඳුව වලින් ලිය වෙලා තියෙන නිසා. එතකොට මේක ඔක්ටල් ගන්නත් පුළුවන් එකේ බිඳුව වලින් තියෙන නිසා. මේක ඩෙසිමල් ගන්නත් පුළුවන් එකේ බිඳුව. මේක හෙක්සා ඩෙසිමල් ගන්නත් පුළුවන් එකේ බිඳුව නිසා. එහෙනම් අපිට මේක ෂඩ්දශමයේ පමණි කියලා ගන්න බෑ කොයි වෙලේවත්. අෂ්ටමයේ පමණි කියලා ගන්නත් බෑ. ද්විමයේ පමණි කියලා ගන්නත් බෑ. ෂඩ්දශමයේ ද්විමයේ ෂඩ්දශමයේ හා අෂ්ටමයේ කියලා ගන්න පුළුවන්. හතරවෙනි උත්තරේ හරි. හතරවෙනි උත්තරේ හරි. හරි ඊළඟට අපි යනවා right ඒක කියනවා පහත් එක්කන BCD binary coded decimal නිරූපණ වලින් කුඩාම සංඛ්‍යාව කුමක්ද? මෙතනින් කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා. තිලින BCD වලින් කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක ඒකෙදි කුඩාම සංඛ්‍යාව පළවෙනි එකේ සංඛ්‍යාව කීයද දෙන්නේ? පළවෙනි එකේ BCD අගය කීයද? බිංදු sorry බිංදුවයි 1.1.1 බිංදුවයි 1.1.1 හතරේ කොටස් වලට බෙදා ගන්න වෙනවනේ. හතරේ කොටස් වලට බෙදා ගන්න වෙනවා. මේක එකක් මේක එකක්. එතකොට මේකට එන සංඛ්‍යාව 7 මේකටත් එන්නේ 7. එහෙනම් මේකේ 77. ඊට පස්සේ දෙවෙනි එක ගන්නවා. දෙවෙනි එක ගත්තාම මේක බිංදුව 1 1 බිංදුව 1 බිංදුව බිංදුව 1.
ඒකත් කොටස් දෙකකට බෙදා ගන්න වෙනවා මේක එක කොටසක් මේක අනිත් කොටස. එතකොට ඒකේ ගත්තාම මේකේ එන්නේ 8යි 9යි මෙතන එන්නේ 2යි 4යි 6යි. ඒක 69 එන්නේ. ඒක කුඩා මේක අහලා තියෙන. ඒකට අවසානයකට යනවා. අවසාන එක ගත්තාම 1 0 0 0 0 0 0 1. එතකොට ඒකත් කොටස් 4 කොටස් වලට බෙදා ගන්නවා BCD දැනගන්න අපි. දැනගත්තට පස්සේ ඒකේ ඉන්නේ කීයද? ඒකේ ඉන්නේ 1 මෙතන ඉන්නේ 8 81යි එතන ඉන්නේ. ඊට පස්සේ අවසාන එකට අපි යනවා. අවසාන එක 1 0 0 0 0 0 0 0. ඒකත් 4 කොටස් වලට බෙදා ගන්නවා. මේක 4යි මෙතන 4යි. ඊට පස්සේ ඒකේ අපි ගන්නවා වටිනාකම මෙතන බිඳුවයි මෙතන 8යි 80යි. එහෙනම් අපිට ගන්න වෙන්නේ මොකද්ද අඩුමාගේ කියලා අහන්නේ. නිරූපණය කරනු ලබන ද්විමේස් රටාව අනුපිළිවෙල කුමක් විය හැකිද? මේසේදී නිරූපණය කුඩාම සංඛ්‍යාව වෙලා 69 දෙවෙනි. ඒක නේද කිව්වේ උත්තරේ? ඔව් 69 දෙවෙනි එක. 69 දෙවෙනි එක තමයි කුඩාම සංඛ්‍යාව එතනදී. මේක පැහැදිලි ඇති නේද? හරි. ඊළඟට යනවා ඇස්කි කේත ක්‍රමයේ අනුව CD යන වචනය නිරූපණය කරනු ලබන ද්විමය රටාව අනුපිළිවෙලින් අනුපිළිවෙලින් කුමක් විය හැකිද? එතනදී ඒකට පාදක කරගන්න දීලා තියෙනවා එහි ඇස්කි කේතය 1 0 0 0 0 0 1 මගින් නිරූපණය වන බව සලකන්න. එහෙනම් ඒ වල ඇස්කි කේතය දීලා තියෙනවා capital A සමානයි 1 0 0 0 0 0 1 කියලා දීලා තියෙනවා. එහෙනම් ඔයාලෙන් අහනවා CD වලට. එහෙනම් capital A B C D පිළිවෙලටනේ අපි හිතන්නේ. එහෙනම් B වල මොකක්ද දෙන්න ඕනේ? මීට එකක් වැඩි වෙන්න ඕනේ. A වලට එකක් වැඩි වෙන්න ඕනේ. A වලට එකක් වැඩි වුණොත් අපිට ලියන්නේ 1 0 0 0 0 1 0 ලියන්න වෙනවා. C වලට තවත් එකක් වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඒක 1 0 0 0 0 1 1. D වලට තවත් එකක් වැඩි වෙන්න ඕනේ. 1 0 0 0 1 0 0 වෙනවා. ඒතර ඔයාලෙන් අහන්නේ මොකද්ද? CD වචනය නිරූපණය කිරීම සඳහා වෙන එක අහන්නේ. එහෙනම් CD වලට මේක ඉස්සෙල්ලා ලියෙන්න මේක ඊළඟට ලියන්න ඕනේ. එහෙනම් 1 0 0 0 0 1 1 කියන එකයි 1 0 0 0 1 0 0 කියන එකයි ලියලා තියෙන්න ඕන එකට. එහෙනම් කොහොමද ඒකේ උත්තරේ? මොකද්ද උත්තරේ ආවේ? මනෝජ්. දැන් හර්ෂණි. ඒකේ උත්තරේ දෙවෙනි එක. උත්තරේ දෙවෙනි එක. හරි නේද? 13 උත්තරේ දෙවෙනි එක. ඒකට මේ විදිහට අපි මේවට උත්තර අරගන්න අවශ්‍ය වෙනවා. right ඊළඟ එක 14. x හා y ආදාන ලෙස දී ඇති පහත තාර්කික ద్వාරයේ ප්‍රතිදානය වන්නේ. x හා y ආදාන ලෙස දී ඇති පහත තාර්කික ద్వාරයේ ප්‍රතිදානය වන්නේ. මොකද්ද ප්‍රතිදානය වන්නේ නෙත්මි? 3 සර්. තුන්වෙනි එක x and y full bar. x and y full bar. නිවැරදි. x and y full bar නිවැරදි. හරි තුන්වෙනි එක. right ඊට පස්සේ 15 වෙනි එකට අපි යනවා. පහත දැක්වෙන සත්‍යතා වගුවෙන් පිළිබිඹු වන තාර්කික ద్వාරය වන්නේ. මේකෙන් අපිට ලැබෙන තාර්කික ద్వාරය මොකක්ද කියලා අහනවා. එතකොට අපි තාර්කික ద్వාර දැනගන්න ඕන. O කියන තාර්කික ద్వාරයෙන් එළියට එන්නේ මොකක්ද? no කියන තාර්කික ద్వාරයෙන් මොකක්ද? and කියන එකෙන් මොනවද එන්නේ? and කියන එකෙන් මොනවද එන්නේ කියලා අපි දන්නවා. එතකොට මේකට උත්තරේ විදිහට සලකන්නේ මොකක්ද? right උත්තරත් මට ලැබෙනවා. උත්තරත් මට ලැබෙනවා 15 වෙනි එකේ උත්තර මල්සිත 2 කියනවා හර්ෂණී 4 කියනවා. හරි මොකද්ද උත්තරේ?
O එකේ එන්නේ 1 O එකේ එන්නේ 0 1 1 1. එහෙනම් no එකේ එන්න ඕනේ ඒකේ අනිත් පැත්ත. no එකේ එන්න ඕනේ අරකේ 0 1 1 1 ආව නම් no එකේ ඉඳලා 1 0 0 0 එන්න. and එකේ ඔකේ ආව නම් ඉන්නේ 0 0 0 1. NAND එකේ අනිත් පැත්ත වෙන්න ඕනේ 1 1 1 0 වෙන්න ඕනේ. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? no එක. NOR no එක. NOR no එක මේ තියෙන්නේ. හරි? no එකේ ප්‍රතිදානය. එහෙනම් ඔයාලා ආදාන AB ආදාන දුන්නාට පස්සේ ඒකේ O එක no එක NAND එක AND එක NAND එක ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙනම් 16 වෙනි එකට යනවා අපි. 16 වෙනි එකට යනවා. හරි. ඒකේ බලන්න A B හා C තාර්කික ద్వාර තුනක ලක්ෂණ පිළිබඳ පහතදී ඇති ප්‍රකාශ සලකා බලන්න. A ආදාන සියල්ලම බිඳුව විට ප්‍රතිදානය 1 වේ. ප්‍රතිදාන 1 වීමට අඩු වශයෙන් එක් ආදානයක්වත් 1 විය යුතුය. ප්‍රතිදානය බිඳුව වීමට අවම වශයෙන් එක් ආදානයක්වත් බිඳුව විය යුතුය. A B හා C තාර්කික ద్వාර පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද? මේ පිළිවෙලින් දැක්වෙන පිළිතුර මොකක්ද කියලා අහනවා. බාන්න ටක් ගාලා ගන්න උත්තරේ. හරි උත්තරේ 16 වෙනි එකට. උත්තර මට ලැබෙනවා උත්තර වත්සල දෙක සර් හර්ෂණී 1 මනෝජ් 1 1 2 කියන උත්තර ලැබිලා තියෙනවා. සසික 1 තිලින 1 නදීෂණ 1 එක කියන එක ගොඩක් අයකින් ලැබිලා තියෙනවා. බලමු අපි. ආදාන සියල්ලම බිඳුව විට ප්‍රතිදානය 1 වේ. ආදාන සියල්ලම බිඳුව විට ප්‍රතිදානය 1 වේ. එහෙනම් මොකක්ද ඒක? ආදාන සියල්ලම බිඳුව විට ප්‍රතිදානය 1 වේ. එහෙනම් ආදාන සියල්ලම බිඳුව විට ප්‍රතිදානය 1 වේ නම් ඒකට මොකක්ද දෙන්න ඕනේ? අපිට ඒක චුට්ටක් මේ සටහනක් දාන්න නේද? නැත්නම් සමහර අය තේරුම් ගන්න නැහැ මේක. දැන් මෙතන අපි ගත්තාම අපි ගමුකෝ AB කියලා ආදාන දෙකක් තියෙනවා කියලා හිතමුකෝ. එතකොට අපිට ඒකේ හතරක් තියෙනවනේ. හතරක් තියෙනවා. මේ හතර ගන්නවා 0 0 0 1 1 0 1 1. එතකොට අපි ඒකේ ගන්නවා අපිට මෙතනදී ගන්න ඕනේ මෙතන දීලා තියෙන්නේ අපි ගමුකෝ AND එක. AND එකේ මොකද වෙන්නේ? 0 0 0 1. ඔය එකේ ගමුකෝ අපි 0 1 1 1. ඊට පස්සේ අපි ගමුකෝ NAND එකේ ගමුකෝ. NAND එකේ AND එකේ අනිත් පැත්තනේ එක බිඳුවනේ. no එක කියන්නේ O එකේ අනිත් පැත්තනේ 1 0 0 0. එහෙනම් මෙතන කියනවා ආදාන සියල්ලම බිඳුව විට ප්‍රතිදාන 1 වේ. ආදාන සියල්ලම බිඳුව විට. දෙයින් ආදාන සියල්ලම බිඳුව විට
ආදාන සියල්ලම බිඳුව වූ විට ප්‍රතිදානේ 1 වේ. එහෙනම් ඒක නෝ කියන එක හරි ඒකට. ඊට පස්සේ ප්‍රතිදානේ 1 වීමට අඩුම වශයෙන් එක් ආදානයක්වත් 1 විය යුතුයි. ප්‍රතිදානේ 1 වෙන්න අඩුම වශයෙන් එක් ආදානයක්වත් 1 වෙන්න ඕන. එහෙනම් එක් ආදානය මෙතනත් එකයි මෙතනත් එකයි මෙතන දෙකම ආදාන. එහෙනම් මේ තුනේම එක වෙන්න ඕනේ. මොකද්ද? මේක මේ. මෙතන ආදාන එකක් එක වෙලා තියෙනවා. මෙතන එකක් එක වෙලා තියෙනවා. මෙතන දෙකම එක වෙලා. අදුම වශයෙන් එකක් කිව්වම මේ අවස්ථා තුනේදීම එක වෙන්න ඕන එක බේන්නේ. එක නේ. ඒ අවස්ථා තුනේදීම එක වෙලා තියෙනවා නම් ඊළඟ එක ඕ එක. ඊළඟ එක කියනවා ප්‍රතිදානයේ බිඳුව වීමට අවම වශයෙන් එක් ආදානයක්වත් බිඳුව විය යුතුයි. ප්‍රතිදානය බිඳුව වීමට අවම වශයෙන් එක් ආදානයක්වත් බිඳුව විය යුතුයි. ප්‍රතිදානය බිඳුව වෙන්නට. ප්‍රතිදානය බිඳුව වෙන්නට අවම වශයෙන් එක් ආදානයක්වත් බිඳුව විය යුතුයි නේ. ඒකෙදි අපි ගමුකෝ මේකනේ. අවම වශයෙන් එක් ආදානයක්වත් බිඳුව විය යුතුයි. අවම වශයෙන්. එහෙනම් බිඳු දෙකම ගන්නත් පුළුවන්. මෙතන මේ තුන ගන්න ඕනේ. හරි. ප්‍රතිදානය බිඳුව වීමට අවම වශයෙන් එක් ආදාන බිඳුව යුතුයි. එහෙනම් මේ ප්‍රතිදානය බිඳුව වෙන්න ආදාන දෙකම බිඳුනොත් බිඳුවයි. ආදාන එකක් බිඳුව වුණත් බිඳුවයි. කොහේ හරි එකක් බිඳුව වුණත් බිඳුවයි. එහෙනම් මේක ඇන්ඩ් එක ඊළඟට එන්නේ. ඒක ටිකක් අමාරුයි කල්පනා කරලා ගන්න ඕනේ. මේ ටික අනුසාර මේවා එකක් ඇඳලා කල්පනා කරලා මේක ගන්න ඕනේ. මේ ප්‍රකාශ ටිකත් එක්ක සංසන්දනය කරලා. එහෙනම් ඒකේ හරිය ඔයාලා කියපු එක හරියි. ගොඩක් අය උත්තර 1 දීලා තියෙනවා. උත්තර 1 දීලා තියෙනවා. රයිට් ඊළඟ එක 17. ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක් සඳහා උදාහරණයක් වන්නේ. ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක් සඳහා උදාහරණයක් වන්නේ. ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති මොනවද වර්ග මෙහෙයුම් පද්ධති? යන්න බලන්න. 10 පොතේ පස්වෙනි යුනිට් එක. මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති පාඩම ගත්තාම අපි මේක කියනවා බහුපරිශීලක මෙතන තියෙනවා මෙහෙයුම් පද්ධති සේවා. අපි දැන් මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. ඒක යටතේ කියනවා මෙහෙයුම් පද්ධති ප්‍රධාන කාර්යභාරය වනුයේ පරිගණක යන්ත්‍රය ක්‍රියාත්මක කළ මොහොතේ සිට එම ක්‍රියාව විරහිත කරන අවස්ථාව දක්වාම පරිගණක යන්ත්‍රයේ දෘඩාංග උපරිම වශයෙන් යොදා ගැනීමෙන් පරිශීලකයාට අවශ්‍ය යෙදවුම් මෘදුකාංග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනගා දීමයි. මෙහෙයුම් පද්ධති වල ක්‍රියාකාරීත්වය අනුව ඒවා පහත අයුරින් වර්ගීකරණය කළ හැකියි. ඒක පරිශීලක, බහුපරිශීලක, බහුකාර්ය, තත්ත්වකාර්ය. මෙහෙම හතරක් තියෙනවා. මේ හතරක් තියෙනවා මොකද්ද? ඒක පරිශීලක, බහුපරිශීලක, බහුකාර්ය, තත්ත්වකාර්ය කියලා. එතනදී ඒක පරිශීලක සිංගල් යුස මෙහෙයුම් පද්ධතිය එක් වරකට එක් පරිශීලකයෙකු සම්බන්ධයෙන් සේවා සපයන මෙහෙයුම් පද්ධතියක් ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතිය වේ. උදාහරණ MS DOS ඉස්සර තිබ්බේ ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක්. ඒක බහුපරිශීලක මෙහෙයුම් පද්ධතිය. එහෙනම් පරිශීලකයෝ ගණනාවකට එක පාර සේවය සපයන්න පුළුවන් නම් ඒවා බහුපරිශීලක මෙහෙයුම් පද්ධතිය. Linux Windows server වල බහුපරිශීලක මෙහෙයුම් පද්ධතිය. ඊට පස්සේ බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය කියන්නේ එකපාර කාර්ය ගොඩක් කරගන්න පුළුවන් මෙහෙයුම් පද්ධති. දැන් අද අපි භාවිත කරන්නේ ඒවා Windows 7, Windows 8, Ubuntu, Mac OS මේවා. ඊට තත්ත්වකාල මෙහෙයුම් පද්ධති කියන්නේ මේ අවස්ථාවේම අපි දක්වන ආදාන වලට ප්‍රචාර දැක්වීම. ආදාන ලබා දුන් විකසම කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රචාර දක්වන මෙහෙයුම් පද්ධති ස්වයංක්‍රීයව පාලනය වන යන්ත්‍රවල බොහෝ විට මෙම තත්ත්වකාල මෙහෙයුම් පද්ධති භාවිත වේ. අයින තත්ත්වකාල මෙහෙයුම් පද්ධති. ඒකට මේ පාඩම් වල කරලා දැනගෙන තියෙන්න ඕනේ. නැත්නම් මේක ගැටලුවක් මොකද මේ. right. එහෙනම් මෙතන අහපු එකට දැන් උත්තරේ හොයන්න පුළුවන්. ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක් සඳහා උදාහරණයක් වන්නේ මොකක්ද? තිලින. නදීෂණ. 4 හතරවෙනි එක MS DOS. නිවැරදි. MS DOS ඇවිල්ලා ඒක පරිශීලක ඒක කාර්යය. එක වැඩයි එක පරිශීලකයට විතරයි කරන්න පුළුවන්. හරි?
ඒක අපි එක වැඩයි ඒක කාර්යය කියලා කියන්නේ ඒක පරිශීලක කියපම ඒක පරිශීලක කියපම එක වැඩයි එක පුජ්‍යලයක්. බහු පරිශීලක කියපම පරිශීලකයේ ගොඩකට. ගොඩක් කරන්නත් පුළුවන් පරිශීලකයේ ගොඩකට සම්බන්ධ වෙනවා. හරි බහු කාර්ය කියපම එක පරිශීලකයයි වැඩ ගොඩක් කරන්න පුළුවන්. තත්ත්ව කාලය කියන්නේ මේ අවස්ථාවේදීම අපි දෙන ආදාන වලට ප්‍රචාර දක්වන මේලින් පද්ධතිය. හරි. ATM මැෂින් වල තියෙන වගේ ඔය වගා කටයුතු වලට භාවිත කරන නැත්නම් කැමරා භාවිත කරන්නේ පාරවල් වල ඒ මොහොතේම පාරේ තියෙන තදබද යනුව ප්‍රචාර දක්වනවා. හරි. හරි. ඊළඟ එක 18 PPTX යන ගොනු දිගුවෙන් හැඳින්වෙන ගොනු වර්ගය වන්නේ මොකද්ද? PPTX. PPTX කියන ගොනු දිගුව. ඒකේ ගොනු වර්ගය PowerPoint. හරි. right 19 මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය BIOS tempat වී ඇත්තේ පරිගණකයේ කුමන මතකයේ තුලද? පඨන මාත්‍ර මතකය, වාරක මතකය, සසම්බායි පිවිසුම් මතකය, රෙජිස්ටර් මතකය. කොහෙද තියෙන BIOS වැඩසටහන? ගායනි BIOS කියන්නේ basic input output system එක. පරිගණකයට සම්බන්ධ කරලා තියෙන ආදාන ප්‍රතිදාන හඳුනා ගැනීමේ පද්ධතිය. කොහෙද තියෙන්නේ මේක? දාලා. netme පටන මාත්‍ර මතකය ROM එක. ROM එකේ. පටන මාත්‍ර මතකයේ තමයි මේක ගබඩා කරලා තියෙන්නේ. මේ පටන මාත්‍ර මතකයේ සම්බන්ධ කරලා තියෙන motherboard එකේ තියෙන chip එකක් තුළ තමයි පටන මාත්‍ර මතකයේ තියෙන්නේ. ඒක අපි chip එකේ වර්ගය කියනවා CMOS කියලා. complementary metal oxide semiconductor කියන material එකෙන් තමයි මේ පටන මාත්‍ර මතකයේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන program එක තමයි BIOS, basic input output system එක. එහෙනම් BIOS එකෙන් තමයි මේ මොනවාද මේ පද්ධතියේ තියෙන ROM එකේ read only memory එකේ BIOS එකෙන් තමයි පරිගණකයේ සියලු කොටස් හඳුනාගෙන ඊට පස්සේ bootstrap loader diagnostic routine කියන වැඩසටහන් දෙක ඒක ඇතුලේ දාලා තියෙනවා. ඒ දෙකෙන් තමයි පරිගණකයේ කැලිය ඔක්කොම හඳුනාගෙන ඊට පස්සේ hard එක ඇතුලට ගිහින් hard එක ඇතුලේ තියෙන මෙහෙයුම් පද්ධතිය අවදි කරලා ඒක RAM එකට දාන කටයුතු කරන්නේ මේ ROM එකේ තියෙන වැඩසටහනේ. එතකොට මේ ROM එක තමයි පරිගණකයේ පණ ගන්නවා ගන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට ඕනෑම පරිගණකයක මව්පුවරුවේ සම්බන්ධ කරලා තියෙන ROM chip එක. හරි? AMI-BIOS කියලා කියන ROM chip එක. ඒ chip එකේ තමයි මේ පරිගණකයේ පණ ගන්නවා ගන්නට අවශ්‍ය වැඩසටහන තියෙන්නේ. එයා තමයි පරිගණකයට පණ උපදවා දෙන්නේ. හරි. එහෙනම් ඒක හොඳට මතක තියාගන්න. RAM එක වල දන්නවා, cache memory එකක් දන්නවා, memory registers ඇවිල්ලා පරිගණකයේ වැඩ කරන අවස්ථාවේදී සකසන ඒ මොහොතේ අවශ්‍ය දත්තතාවකාලික රඳවා තබා ගන්න භාවිතා කරන්නේ cache memory register ආරාව. right 20 වදන් සැකසම් ලේඛනයක පිටු අංක යෙදීම පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. A ශීර්ෂකයේ හා පාදයේ යෙදිය හැකිය. header footer border page border තුල යෙදිය හැක. පිටුව වටාම පිටු සීමාවේ පිටත යෙදිය හැකිය. ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි වෙනුයේ. පිටු අංක දාන්න ගියාම නිවැරදි මොකද්ද? සසික අර ඒකේ 20 වෙනි එකේ අපි උත්තරය ගන්න වෙන්නේ පිටු අංක අපි බොහෝ දුරට යොදන්නේ එක්කෝ header එකේ එහෙම නැත්නම් footer එකේ. හරි පිටු අංක. එතකොට ඔටෝමැටිකලි පිටු අංක වැටෙනවා. නැතුව අපි බෝඩර් එක ඇතුලේ දැම්මොත් ඒක හැම පිටුවකටම අපි වෙනම දාන්න ඕනේ. හරි. පිටුව වටේ කොහෙද දැම්මොත් හැම පිටුවක අපි වෙන පිටු 100ක් තියෙනවා. පිටු 100ම අංක 1 2 3 4 ටයිප් කරන්න ඕනේ. header footer කියන ඒවා දැම්මට පස්සේ ඔටෝමැටිකලි ඒවා අප්ඩේට් වෙවි වැටෙනවා. 1 2 3 4. එහෙනම් අපිට ඒක උත්තරේ වෙන්නේ ඒ පමණයි. 21 පහත් සඳහන් A හා B ලේඛන මගින් දැක්වෙන නිරූපක පිළිබඳ නිවැරදි ප්‍රකාශ ඇතුළත් පිළිතුර තෝරන්න. මේ නිරූපක දෙකේ නිවැරදි ප්‍රකාශ තෝරන්නද මොනවද? A B මොකක්ද ඒකේ උත්තරේ වන්නේ? A මගින් පේලි අතර පරතරය අඩු කරයි. A මගින් පේලි අතර පරතරය අඩු කරයි.
B මගින් දකුණට එක එල්ල කිරීම A මගින් පළමු පෙළ අනුඡේදනය කළ හැකිය. A මගින් වමෙන් අනුඡේදනය B මගින් දකුණට එක එල්ල B මගින් දකුණට එක එල්ල. හරිනේ. A මගින් වමෙන් අනුඡේදනය. හරිනේ වම් පැත්තේ අනුඡේදනය. එන උත්තරේ ගන්න වෙන්නේ මොකක්ද C නේද? C ගන්න වෙන්නේ. A මගින් වමෙන් අනුඡේදනය කරනවා. හරි? B මගින් දකුණට එක එල්ල කිරීම කළ හැකියි. දකුණු පැත්ත එක සමානව තියෙන හින්දා B මගින් දකුණට එක එල්ල කිරීමත් වමෙන් අනුඡේදනය කිරීමත් සිද්ධ වෙනවා. හරි ඒක ඔයාලා චුට්ටක් වර්ඩ් වල බලන්න. වර්ඩ් වල මේ වම් පැත්තෙන් අපිට ලයින්ස් අඩු කරගන්න පුළුවන් ක්‍රමය තමයි ඒ තියෙන්නේ. අපිට වෙලා වැඩි බලන්න. මෙතන අනුඡේදනය මෙතන decrease indent increase indent කියන එක. මෙතන මෙතන වේ මෙතන කෙල තැවීමද අපි චූටි මොන හරි දෙයක් ගත්තොත් දැන් හිතන්නකෝ මම එකක් ගත්ත කියන්නේ දැන් මේකේ ඡේදයක් විදියට ගත්තාම හරි මේක ඡේදයක් කියලා හිතන්නකෝ මේක දැන් මෙහෙම සිලෙක්ට් කරලා මේක වොන් දකුණට එකෙල්ල කෙරුවා මේ පැත්ත ගන්න තියෙන්නේ නෙමෙයි හරි එහෙම නැත්නම් මේක ජස්ටිෆයි කරලා මේ පැත්තෙන් පුළුවන් මේ ඔය වම් පැත්තෙන් අනුඡේදනය කරනවා අනුඡේදනය වෙන්නේ දෙක වමෙන් අනුඡේදනය නෙදී increase indent මේක decrease indent හරි එහෙමනේ ධර්මාර්ථ එක තිබ්බේ හරි බාණ්ඩ move your paragraph closer to the margin. හරි. හරි මම පැත්තෙන් අනුඡේදනය කිරීම එක දෙපැත්තටම තියෙනවා මම පැත්තෙන් අඩු කරන්නත් බෑ වැඩි කරන්නත් බෑ. මේ අනුඡේදනය තමයි මේ පෙන්නන්නේ. ඒකට පළමු පෙළ අනුඡේදනය නෙමෙයි ඈ. තුන්වෙනි එක උත්තරේ හරි. රයිට් 22. මේක පොඩ්ඩක් ඔයාලා කරලා බලන්න. පහත සඳහන් මෘදුකාංග සලකා බලන්න ඒවා අතරින් වදන් සැකසීම් ක්ලවුඩ් කම්පියුටිං භාවිතා කිරීමේදී යොදා ගන්නා මෘදුකාංග පමණක් ඇතුළත් පිළිතුර වන්නේ. කීවෙනි එකද? ක්ලවුඩ් කම්පියුටිං වල විතරක් භාවිතා කරන Google Docs, Polaris Office, Kingsoft Office, Office 365 Word, Microsoft OneDrive, Word, Google Docs, Polaris Office, Word Perfect, Microsoft Word. මොකක්ද උත්තරේ එන්නේ එතන? මනෝජ් cloud computing වල විතරක් භාවිතා කරනවා. උත්තරේ cloud computing වල අපි භාවිතා කරන Office 365 Word, Microsoft OneDrive Word, Google Docs. B එක උත්තරේ. B එක උත්තරේ දෙවෙනි එක.
පැතුරුම්පත් මෘදුකාංග කෝෂයක් තුල දෙක වැඩි කිරීම දෙකේ තුන්වෙනි බලය එකතු කිරීම යන සූත්‍රය සඳහන් කිරීමෙන් පසු ලැබෙන අගය වන්නේ 23 වෙනි එකට. අගය කීයද? අගය කීයද? තේරෙන? මල්සිත වත්සල කියන්නේ තේරෙන? 19 19යි. වත්සල හරියට 19? හරි නේද? හරි නේද කියලා මයින් අහලා හරියනවා. ගයනි 19. 19 හරි නේද? දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි 8 වරක් දෙක 16යි 16යි 3යි 19යි. හරි? දෙකේ තුන්වෙනි බලය අහන්නේ මැද එක බලය තමයි ඉස්සෙල්ලා සුළු කරන්නේ. දෙකේ තුන්වෙනි බලය 8යි. ඊට පස්සේ මොකද්ද මේ ඒක දෙකෙන් වැඩි කරනවා ඊට පස්සේ ඒකට 3ක් එකතු කරනවා. ඔය විදිහට තමයි සිද්ධිය සිද්ධ වෙන්නේ. රයිට්. ඒක නිවැරදි 19. ඊට පස්සේ පහත් සඳහන් කෝෂ ලිපින අතරින් නිවැරදි කෝෂ ලිපිනය තෝරන්න. මොකද්ද බලන්න නිවැරදි කෝෂ ලිපිනය උතනින්? මොකද්ද නිවැරදි කෝෂ ලිපිනේ? පළවෙනි එක මොකද කියන්නේ? A 22යි $සයින්. කවදාවත් කෝෂ ලිපිනයක් අගට $සයින් එක එන්න බෑ. වැරදි. $සයින් එක අගට එන්න බෑ. මොකද මොකක් නිර්පේක්ෂ කරන්නද? එන්න බෑ. එහෙනම් $සයින් එක එන්න පුළුවන් මොකද්ද? ඉංග්‍රීසි අකුර මුලට. එහෙම නැත්නම් ඉලක්කම මුලට එන්න ඕනේ. එහෙනම් මට කියන්න කෝකද හරි එක කියලා? පළවෙනි එකත් වැරදි තුන්වෙනි එකත් වැරදි. මොකද අගට ඇවිල්ලා තියෙනවා දෙකේම. අගට කවදාවත් $සයින් එන්න බෑ සූත්‍රයක. එහෙනම් දෙවෙනි එක තමයි නිවැරදි එක. හතරවෙනි එකත් වැරදි කියනවා හේතුව ඒකේ ඇවිල්ලා තියෙනවා $සයින් එක ඉලක්කම් දෙක මුලට. ඒක 22 තනි ඉලක්කම ගත්තාම 22 මුලට එන්න පුළුවන්. ඒ අකුර මුලට එන්න පුළුවන්. දෙක මුලට ඇවිල්ලා 22 අතරට කවදාවත් එන්න බෑ. සංඛ්‍යාවක් අතරට කවදාවත් $සයින් එකක් එන්න බෑ. එහෙනම් උත්තරේ එන්නේ දෙවෙනි එක. මේ $සයින් එක භාවිතා කරන්න අපි මේක නිර්පේක්ෂ කරන්න. රයිට් ඊළඟ එක. පැතුරුම්පත් මෘදුකාංගයක B3 කෝෂයේ සඳහන්ව ඇති 456.689 යන අගය වැටීම සඳහා රවුන්ඩ් වටේනවට අපි කියනවා රවුන්ඩ් කියලා. B3,2 ශ්‍රිතය භාවිතා කළ විට ලැබෙන පිළිතුර කුමක්ද? රවුන්ඩ් අප් කරන්නේ මේ දෙකකට රවුන්ඩ් අප් කරන්නද? මේක දෙකකට රවුන්ඩ් අප් කරන්නද? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් මෙහෙම ඉලක්කමක් ගත්තොත් මෙතන අපි equal 456.357 කියලා දෙනවා. හරි?
මේක දීලා තිනවා. මේක අපි රවුන්ඩ් අප් කරගන්න ඕනේ දශම ස්ථාන දෙකකට. කොහොමද දීලා තියෙන්නේ? දශම ස්ථාන දෙකකට අපි equal අපි දෙනවා round. වරහන් තුල අපි දෙනවා මේක round up කරන්න අපි කොමාවක් දීලා කියනවා දශම ස්ථාන දෙකකට කියලා. දශම ස්ථාන දෙකකට round up කරන්න කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ enter කරනවා. අර දෙකකට නෙමෙයි දෙන්නේ. වරද්ද දීලා තියෙන්නේ 20ක් කියලා නේද? හරි. දශම ස්ථාන දෙකක්. එහෙම නැත්නම් අපිට ඒක කියන්න බෑ equal round round මෙන්න මේක round up කරන්න දශම ස්ථාන එකකට. එයා දශම ස්ථාන එකකට round up කරනවා. හරි. 456.4. 3යි 6නේ තියෙන්නේ. 6 කියන්නේ 5ට වඩා වැඩිනේ. 5ට වඩා වැඩි නිසා 3.4යි කියලා දෙනවා. ආන් ඒ වගේ අපිට round up කරන්න පුළුවන්. ඒක තමයි අහන්නේ. හරි. අපිට සූත්‍රය ගහුවොත් මේක round up කරගන්න පුළුවන්. එහෙනම් උත්තරේ මොකද්ද වෙන්නේ? මෙතන තියෙන්නේ 689 නේ 68 එන්න ඕනේ. 69 එන්න ඕනේ නේද? 4 එන්න ඕනේ. 25 අතර 69 එන්න ඕනේ. 68 එන්න බෑ. මෙතන මේ එකක් තියෙනවනේ 89 වැඩිනේ 5ට වඩා වැඩි නම් 8 එකක් එකතු කරගන්න. එහෙනම් 456.69. හරි. උත්තරේ 4 වෙනි එක. පැහැදිලිද ඒක? හරි ඊළඟ එකට යනවා අපි. විෂය විද්‍යුත් සමර්පණ මෘදුකාංගයක් සම්බන්ධ පහක් දක්වා ඇති කෙටිමන් යතුරු සංයෝජන සලකා බලන්න. control plus m control plus n control plus o නව කදාවක් ලබා ගැනීම සඳහා යොදාගත හැකි නිවැරදි යතුරු සංයෝජනය ඇතුළත් පිළිතුර වන්නේ control m නව කදාවක් ලබා ගැනීමට. ඒ කියන්නේ අලුත් මේ ස්ලයිඩ් එකක් ලබා ගන්නයි ඕනේ. අලුත් ස්ලයිඩ් එකක් ලබා ගන්නයි ඕනේ. මොකද්ද භාවිතා කරන්නේ? මොකද්ද අලුත් ස්ලයිඩ් එකක් ගන්න භාවිතා කරන්නේ? දැන් මෙහෙම තියෙනවා. මෙතන ස්ලයිඩ් ෂෝ එක මම පොඩියට එක දාලා තියෙනවා මෙන්න. අන්න මේ පොඩියට ගමුකෝ. පොඩියට ගත්තාම මේකේ control m. ඔව් මේකේ අපි ඉන්නේද්දි control m ගහනවා. අන්න අලුත් ස්ලයිඩ් එකක් එනවා. ආයෙත් control ගාවත් ආයෙත් අලුත් එකක් එනවා. control n ගහමු. අලුත් PowerPoint එකක් එනවා. නේ? අලුත් PowerPoint එකක් එනවා control n වලින්. අලුත් new එකක් එනවා. පරණ එකට slides එක දෙනවා m වලින්. ඔය එකක් ගහම බලන්න ඔය එක ගහපුවාම අපිට තියෙන එකක් ඕපන් කරගන්න කියලා කියනවා. කොහේ හරි තියෙන PowerPoint එකක් ඕපන් කරන්න කියනවා. එහෙනම් මෙතනදී අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ මොකද්ද? control m එක. අලුත් කදාවක් ලබා ගැනීම. 27 සමර්පණ මෘදුකාංගයකදී කදා දැක්ම අතරතුර යතුරු පුවරුවේ n යතුරු එබීමෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? මේකේ යතුරු පුවරුවේ n අකුර යොදනවා මේක ගමන් කරද්දී. හරි? n අකුර p අකුර. සමර්පණ මෘදුකාංගයේ කදා දැක්මේදී අතරතුරදී යතුරු පුවරුවේ n යතුරු එබීමෙන් පෙර කදාවට ගමන් කරයි ඊළඟ කදාවට ගමන් කරයි කදා දැක්ම නතර කරගත හැකිය නව කදාවක් විවෘත කරගත හැකිය. මොකද කරන්න පුළුවන්? n එක නිකන් ගාපුවාම ඊළඟ කදාවට ගමන් කරයි. දෙවෙනි එක next කියන එක. next කියන එක. p ගැහුවොත් previous කියන එක. කලින් කදාවට p වලින් එනවා n වලින් ඊළඟ කදාවට ගමන් කරනවා. ඒවා මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා 28 සිට 32 තෙක් ප්‍රශ්න සඳහා පහස සඳහන් මෘදුකාංගය භාවිතා කරන්න. හරි. වගුව භාවිතා කරන්න. ශිෂ්‍ය වගුව, ටිකට්පත් වගුව, ශිෂ්‍ය ටිකට්පත් වගුව. ටිකට්පත් වගුවේ රෙකෝඩ සංඛ්‍යාව සහ ශේෂ්ත්‍ර සංඛ්‍යාව පිළිවෙලින් කොපමණද? ටිකට්පත් වගුවේ රෙකෝඩ සංඛ්‍යාව සහ ශේෂ්ත්‍ර සංඛ්‍යාව. රෙකෝඩ් නම් එතන අපිට තියෙන්නේ රෙකෝඩ් සංඛ්‍යාව 3යි. ශේෂ්ත්‍ර සංඛ්‍යාව 2යි.
3යි 2යි. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කොහොමද කෙනෙක් දන්න එක. දෙවෙනි එක. දත්ත සමුදායේ ආගන්තුක යතුරු සඳහා නිදසුනක් වන්නේ කවරක්ද? හරි ඒක කියන්නේ ආගන්තුක යතුරු සඳහා නිදසුනක් වන්නේ කවරක්ද? ඒනුක මොකක්ද දෙන්නේ? මල්සිත ගායනි තිලින දෙවෙනි එක ශිෂ්‍ය ටිකට්පත් වගුවේ ඇඩ්මිෂන් නම්බර්. නිවැරදි. ශිෂ්‍ය ටිකට්පත් වගුවේ ඇඩ්මිෂන් නම්බර එක. එහෙනම් ඔයාලා මතක තියාගන්න ඕනේ ශිෂ්‍ය වගුවේ ප්‍රාථමික යතුරක් තියෙනවා. ඒ ප්‍රාථමික යතුර තමයි ඇඩ්මිෂන් නම්බර එක. ටිකට්පත් වගුවේ ප්‍රාථමික යතුරක් තියෙනවා. ඒක තමයි ටිකට් නම්බර එක. ඒ තියෙන ප්‍රාථමික යතුරු වෙනත් වගුවක දාලා තිබ්බොත් දැන් ඇඩ්මිෂන් නම්බර එක ශිෂ්‍ය ටිකට්පත් වගුවේ දාලා තියෙනවා. ටිකට් නම්බර එකක් දාලා තියෙනවා. එහෙනම් ඒ ශිෂ්‍ය ටිකට්පත් වගුවේ ඇඩ්මිෂන් නම්බර එක ඇවිල්ලා ආගන්තුක යතුරක්. ටිකට් නම්බර එකත් ආගන්තුක යතුරක්. නමුත් මෙතන උත්තරේ දීලා තියෙන්නේ ශිෂ්‍ය ටිකට්පත් වගුවේ ඇඩ්මිෂන් නම්බර එක ඇවිල්ලා ආගන්තුක යතුර. ඒකෙන් තමයි කරන්නේ ශිෂ්‍ය ටිකට්පත් වගුවයි ශිෂ්‍ය වගුවයි සම්බන්ධ කරගන්නේ ඒකෙන්. ඊට පස්සේ ටිකට්පත් වගුවයි ශිෂ්‍ය ටිකට්පත් වගුවයි සම්බන්ධ කරගන්නේ අනිත් ඒතර මේ වගු තුනම එකට සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා මෙන්න මේ ආගන්තුක යතුරු භාවිතා කිරීම තුලින්. ඒක වල තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ 29 දත්ත සමුදායේ ආගන්තුක යතුරු සඳහා නිදසුනක් වන්නේ ඒකනේ කියපු 20 ඉහත වගුව ඇඩ්මිෂන් නම්බර් හා ටිකට් නම්බර් යන ශේෂ්ත්‍ර සඳහා වඩා සුදුසු දත්ත ප්‍රරූප පිළිවෙලින් දැක්වෙන පිළිතුර වනුයේ. ඇඩ්මිෂන් නම්බර් එකටයි ටිකට් නම්බර් එකටයි වඩා උචිත දත්ත ප්‍රරූපය මොකක්ද කියලා අහනවා. මොකක්ද ඒකට ගන්න අපි? වඩාත් උචිත කියලා අහන්නේ. දුලින් සෙනෙත් නෙත්මි ඇඩ්මිෂන් නම්බර එකේ අංක විතරයි තියෙන්නේ. ටිකට් නම්බර එකේත් අංක විතරයි තියෙන්නේ. ඒ තියෙන අවස්ථාවෙත් අපි නම්බර් ගන්නත් පුළුවන්. නමුත් ওই වගේ අවස්ථාවකදී මේ අපි භාවිතා කරන වඩා උචිතම එක තමයි ටෙක්ස්ට් කියන එක. අපි නම් ප්‍රාථමික යතුරු විදිහට අපි භාවිතා කරද්දී ඒකට අපි ටෙක්ස්ට් කියලා භාවිතා කරනවා හේතුව අපිට ඒකට ඕන නම් ඉංග්‍රීසි අකුරක් දෙකක් දාගන්නත් පුළුවන්. සමහරවිට ඇඩ්මිෂන් නම්බර වල මුලින් ඉංග්‍රීසි අකුරක් දෙකක් තියෙන අවස්ථා තියෙනවා. ටිකට් නම්බර එකෙත් මුලින් ඉංග්‍රීසි අකුරක් එහෙමෙන් දාන්න පුළුවන්. ඒ නිසා අපිට වඩා උචිත වන්නේ ටෙක්ස්ට් දාන එක. නමුත් ඉලක්කම් විතරක් තියෙන අවස්ථාවලදී නම්බර් දාන්නත් පුළුවන්. හරි? එහෙනම් අපි ඒවා ගණනය කිරීම කටයුතු වලට භාවිතා කරන්නේ නැති නිසා අපිට ඒවට ටෙක්ස්ට් භාවිතා කරන්න පුළුවන්. දැන් ටෙලිෆෝන් නම්බර එක දානවා නම් කවදාවත් නම්බර් කියලා දාන්නේ නැහැ. ඒකට අපි දාන්නේ දත්ත ප්‍රරූපය ටෙක්ස්ට් කියලා. මොකද අපි ටෙලිෆෝන් නම්බර එක කවදාවත් තවත් නම්බර එකක් එක එකතු කරන්නේ ඒකෙන් අනිත් නම්බර එක අඩු කරන්නේ ඒ වගේ කටයුතු කරන්නේ නැති නිසා. රයිට් ඊළඟ එක. එක් සිසුවෙකුට ටිකට්පත් එකකට වඩා මිලදී ගත හැකි නම් ශිෂ්‍ය වගුව හා ටිකට්පත් වගුව අතර පවතින සම්බන්ධතාවය කුමක්ද? එක ශිෂ්‍යයෙක්ට එක ටිකට් එකකට වඩා මිලදී ගන්න. එයාගේ යාළුවෝ ටිකක් ඉන්නවා. යාළුවෝ ටිකක් ඉන්න නිසා එයා ටිකට් එක ළමෙක් 5ක් මිලදී ගන්නවා. හරි? එතකොට මේ වගුව අතරේ සම්බන්ධතාවය මොකක්ද කියලා අහනවා. එක ළමෙක් ටිකට් ගොඩක් මිලදී ගන්නවා. නමුත් එක ටිකට් එක ළමයි කීප දෙනෙක්ට මිලදී ගන්න බෑ කවදාවත්.
එක ටිකට් එක ළමයින්ට කවදාවත් කීප දෙනෙක්ට මිලදී ගන්න බෑ. එහෙනම් ඒකේ සම්බන්ධතාවය මොකද්ද? ඒක සම්බන්ධතාවය, ඒක බහු සම්බන්ධතාවය, බහු සම්බන්ධතාවය, ඒක බහු සම්බන්ධතාවය. මොකද නදීෂණ? මොකද්ද සම්බන්ධතාවය? දැන් මේ පැත්තේ ඉන්නවා මේක ටිකක් හරියට තේරුම් ගන්න ඕනේ. මේ පැත්තේ ඉන්නවා ළමයි. මේ ළමයි ඉන්නවා. මේ පැත්තේ තියෙනවා ප්‍රවේශ පත්‍ර. ප්‍රවේශ පත්‍ර හොඳේනවා කියන්නේ මේ ළමයාට ඉන්නම තව යාළුවෝ දෙන්නේ. මෙයාට ප්‍රවේශ පත්‍ර තුනක් මිලදී ගන්නවා. මෙයා මේකත් මිලදී ගන්නවා, මේකත් මිලදී ගන්නවා, මේකත් මිලදී ගන්නවා. හරි? මෙයා මේක මිලදී ගන්නවා. මෙයාට තව යාළුවෙක් ඉන්නවා. මගේ කෙනෙක් ඉන්නවා. එයා ටිකට් පත් දෙකක් මිලදී ගන්නවා. එතකොට මේකේ සම්බන්ධතාවය මොකද්ද? හැබැයි කවදාවත් එක ටිකට් එක දෙන්නෙක් මිලදී ගන්න බෑ. තවත් එක්කෙනෙක් ඉන්නවා එයාට ආයෙ ටිකට් මිලදී ගන්න ටිකට් නැහැ. එයාට මේ මිලදී ගත් එකක් මිලදී ගන්න බෑ. එතකොට එක ටිකට් එක දෙන්නෙක්ට යනවා. එක ටිකට් එක දෙන්නෙක්ට යන්නේ හැම වෙලේම එක්කෙනෙක්ට එක ටිකට් එකක්. එහෙනම් මෙයාට ආයෙ අන්තිම ටිකට් එකක් දෙනවා මෙයාට. එහෙනම් මේකේ සම්බන්ධතාවය මොකද්ද? ඒක බහු. ඒක බහු සම්බන්ධ. ඒක බහු සම්බන්ධතාවය. බහු නෙමෙයි. බහු නම් මේ එක ටිකට් එකක් ආයෙ දෙන්නෙක්ට මිලදී මෙහෙම එන්න ඕනේ. කොහොම වුණත් තමයි බහු වෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේකේ සම්බන්ධතාවය ඒක බහු. එක ළමයෙක්ට ටිකට් කීපයක් මිලදී ගන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් ඒකත් මතක තියාගන්න ඒක බහු සම්බන්ධතාවයක් තමයි එතනදී පවතින්නේ. හරි ඊළඟට යනවා. ඒකේ ඒක බහු සම්බන්ධ දෙවෙනි එක. 32 පහත දැක්වෙන ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. දත්ත සම්ප්‍රේෂණයේදී නාභිය අනවශ්‍ය තදබදයක් ඇති කරනු ලබයි. ස්විචය පූර්ණ ද්විපත ක්‍රමයට දත්ත සම්ප්‍රේෂණය කරයි. නාභිය අදාළ පරිගණකයේ වෙත පමණක් දත්ත යොමු කරයි. දැක්වෙන ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. මොකක්ද නිවැරදි ප්‍රකාශය? හර්ෂණී දත්ත සම්ප්‍රේෂණයේදී නාභිය අනවශ්‍ය තදබදයක් ඇති කරනු ලබයි. හරිනේ ඒක? හරි. දත්ත සම්ප්‍රේෂණයේදී නාභිය අනවශ්‍ය තදබදයක් ඇති කරනවා. මොකද එයා බුද්ධිමත් උපකරණයක් නෙමෙයි. එයා පරිගණක සියල්ලටම යාට ලැබෙන දත්ත යවනවා. ඒ නිසා අනවශ්‍ය තදබදයක් ඇති වෙනවා. ස්විචයේ පූර්ණ ද්විපත ක්‍රමයට දත්ත සම්ප්‍රේෂණය කරයි. ස්විචයේ පූර්ණ ද්විපත ක්‍රමයට දෙපැත්තටම සංනිවේදනයේදීමෙන් දත්ත සංනිවේදනය කරනවා. එයා බුද්ධිමත් නිසා තමයි එහෙම කරන්නේ. ඒකත් හරි. නාභිය අදාළ පරිගණකයේ වෙත පමණක් දත්ත යොමු කරයි. නාභිය කවදාවත් අදාළ පරිගණකයට යවන්නේ ස්විචය තමයි ඒක කරන්නේ. එහෙනම් C කියන එක වැරදි. එහෙනම් උත්තරේ AB පමණයි. AB පමණයි. ඊට පස්සේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය SDLC සම්බන්ධ ප්‍රකාශ අතරින් සාවද්‍ය ප්‍රකාශය වන්නේ SDLC System Development Life Cycle එක. අතරින් සාවද්‍ය ප්‍රකාශය වන්නේ නිරීක්ෂණය හා මූලාදර්ශ යනු දත්ත එක්රැස් කිරීමේ ක්‍රමවේදයන් වේ. නිරීක්ෂණ සහ මූලාදර්ශ යනු දත්ත එක්රැස් කිරීමේ ක්‍රමවේදයන් වේ. නියමුමය හා අධ්‍යයනය යනු පද්ධතිය පිළිතුරීමේ ක්‍රම දෙකකි. විසඳුම් පරීක්ෂා කිරීමේ පියවරේදී ප්‍රතිග්‍රහණ පරීක්ෂාව පළමුව සිදු කරනු ලබයි. අලුතෙන් හඳුනාගත් පරිශීලක අවස්ථා ඇතුළත් කිරීම පද්ධති නඩත්තු කිරීමට අයත් වේ. එතකොට මෙතනින් ප්‍රකාශ අතරින් සාවද්‍ය ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා අහන්න. තේරෙනවද?
මොකද උත්තරේ? පද්ධති සංවර්ධ ජීවන චක්‍රයේ සම්බන්ධ ප්‍රකාශ අතරින් සාවද්‍ය ප්‍රකාශය වන්නේ නිරීක්ෂණය හා මූලාදර්ශය යනු දත්ත එක්රැස් කිරීමේ ක්‍රමවේදයන් විහරිනේ. දත්ත එක්රැස් කරන්න අපි සම්මුඛ සාකච්ඡා පවත්වනවා, නිරීක්ෂණ තියෙනවා, මූලාදර්ශ තියෙනවා. මේ ක්‍රම හරහා තමයි අපි දත්ත එක්රැස් කිරීම කරන්නේ. හරි? ප්‍රශ්නාවලියක් ලබා දීමේ. හරි, සම්මුඛ සාකච්ඡා පැවැත්වීම. එතකොට එම් දත්ත එක්රැස් කරන ක්‍රම. නිරීක්ෂණය කිරීම, ලිපි ලේඛන පරීක්ෂා කිරීම, මේ දේවල් වලින් තමයි දත්ත එක්රැස් කරන්නේ. නියමය හා අධීරමය යනු පද්ධති පිළිටුවීමේ ක්‍රම දෙකකි. හරිනේ. නියමමය පිළිටුවීම තියෙනවා. අධීරමය පිළිටුවීම තියෙනවා. එහෙම නැත්නම් සෘජු පිළිටුවීම තියෙනවා. මේ වගේ පිළිටුවීම් පද්ධති පිළිටුවීම් ක්‍රමවේද තියෙනවා. සමාන්තර පිළිටුවීම තියෙනවා. හරි. එතකොට මේ දේව අතරින් නියමමය හා අධීරමය යනු පද්ධති පිළිටුවීමේ ක්‍රම දෙකේ එකක් නිවැරදි. විසඳුම් පරීක්ෂා කිරීමේ පියවරේදී ප්‍රතිග්‍රහණ පරීක්ෂාම පළමුව සිදු කරනු ලබයි. එහෙනම් විසඳුම් පරීක්ෂා කිරීමේ පියවරේදී ප්‍රතිග්‍රහණ පරීක්ෂාව මුලින්ම නෙමෙයි සිද්ධ වෙන්නේ, අන්තිමට සිද්ධ වෙන්නේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඉස්සෙල්ලාම සිද්ධ වෙන්නේ ඒකක පරීක්ෂාව. ඊට පස්සේ සමස්ත පරීක්ෂාව. ඊට පස්සේ පද්ධති පරීක්ෂාව. ඊට පස්සේ තමයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව සිද්ධ වෙන්නේ. අන්තිමට සිද්ධ වෙන්නේ නම් තුන්වෙනි එක තමයි වැරදි එක. අලුතින් හඳුනාගත් පරිශීලක අවශ්‍යතා ඇතුළත් කිරීම පද්ධති නඩත්තු කිරීමට අයත් වේ. පද්ධතිය නඩත්තු කිරීමේදී තමයි අලුත් පරිශීලක අවශ්‍යතා, අලුත් යන්ත්‍ර සූත්‍ර මේ පද්ධතියට සම්බන්ධ කරගෙන මෘදුකාංග යාවත් කාලික කරගෙන වැඩ කටයුතු කරගෙන යන්නේ. නේද? ඒකේ වැරදි එක තුන්වෙනි එක. 34 සම්පූර්ණ පද්ධතියකට අදාළ ආදාන ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිදානය ලැබේදයි පරීක්ෂා කිරීම. පරීක්ෂාවේ හිස්තැනට ගැලපෙන පිළිතුරු තෝරන්න. සම්පූර්ණ පද්ධතියට අදාළ ආදාන ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිදානය ලැබේදයි පරීක්ෂා කිරීම. පරීක්ෂාවේ හිස්තැනට ගැලපෙන පිළිතුරු තෝරන්න. මොකක්ද? සම්පූර්ණ දැන් ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව ගැන මේ කතා කරන්නේ. සම්පූර්ණ පද්ධතියට අදාළ ආදාන ලබා දෙන්න. අපේක්ෂිත ප්‍රතිදානය ලැබේදයි පරීක්ෂා කිරීම. සම්පූර්ණ පද්ධතියට අදාළ ආදාන ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිදාන ලැබේදයි පරීක්ෂා කිරීම මොකද්ද? තේරෙනවද? සෙනෙත් මොකද්ද පද්ධති පරීක්ෂාව? ඒකට පද්ධති පරීක්ෂාව මුළු පද්ධතියේ කැලී ටික ඔක්කොම එකතු කරලා ඒ සමස්ත පද්ධතියටම ආදාන ලබා දෙමින් ප්‍රතිදාන ළඟා කර ගැනීම පද්ධති පරීක්ෂාව විදිහට අපි සලකනවා. ඒක බලන්න පොතේ අපි මේ කරලා තියෙන්නේ. 35 පහත සඳහන් ඒවායින් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයක් නොවන්නේ. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයක් නොවන්නේ. මොකක්ද කියලා අහනවා. පද්ධති සැකසුම, පද්ධති විශ්ලේෂණය, පද්ධති වර්ගීකරණය, පද්ධති නඩත්තුව. මොකක්ද ඒකේ පියවරක් නොවන්නේ නදීෂණ? තුන්වෙනි එක පද්ධති වර්ගීකරණය. නිවැරදි. පද්ධති වර්ගීකරණය මේකට අදාළ දෙයක් නෙමෙයි. මේකට අදාළ දෙයක් නෙමෙයි පද්ධති වර්ගීකරණය කියන එක. හරි. තොරතුරු පද්ධති ගැන අපි කතා කරන්න ගියන්නේ. මේ දෙන්නේ තොරතුරු පද්ධති කියන අපි තොරතුරු පද්ධති පරිගණක පාදක තොරතුරු පද්ධති ඊට පස්සේ මේවා ගැන කතා කරුවා. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවශ්‍යතා හඳුනා ගැනීම, විසඳුම් සැලසුම් කිරීම, විසඳුම් ඡේදනය කිරීම, විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂීවත් කිරීම, පද්ධති පිළිතුරෙන් පද්ධති නඩත්තුව. ඊට පස්සේ ඒකේ තවදුරටත් ගියාම මේ තියෙන්නේ අපේ තොරතුරු එක්රැස් කරන නිරීක්ෂණ, සාමූහික සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා හෝ ලිපිගුණ නිරීක්ෂණ මූලාදර්ශ මගින්. එතකොට ඒවා වැඩිදුර විස්තර තියෙනවා. ඒවා ගැන අපි කතා කරුවා. ඊට පස්සේ අපි කතා කරුවා මේ මෙතන විසඳුම් පරීක්ෂා කිරීමේ ක්‍රමය කීපයක් ඇත. ඒවායින් සමහරක් පහ මේ ඉස්සෙල්ලාම ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඒ ටික බලා ගන්න වෙනවා. හරි. මේන් ඒවයි තියෙනවා මේ තියෙන්නේ.
මේ තියෙන්නේ සමස්ත පරීක්ෂාව තුළින් සිද්ධ වෙන එක. මේ තියෙන්නේ පද්ධති පරීක්ෂාව සම්පූර්ණ පද්ධතියට අදාළ ආදාන ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙයිදයි පරීක්ෂා කෙරේ. මේකට දැන් අහලා තිබ්බේ. ඔක තමයි ප්‍රශ්න පත්‍රයේදී අහලා තිබ්බේ. මේ තියෙන ප්‍රතිග්‍රහණ පරීක්ෂාව acceptance testing. ඒතර ඒ ටික ඔයාලා බලා ගන්න වෙනවා. බලා ගන්න වෙනවා. හරි. මේ තියෙන maintenance පද්ධතිය නඩත්තු කිරීම. නව පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසු යම් කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමේදී පද්ධතිය නඩත්තුව නිසිලෙස සිදු කළ යුතු වේ. පද්ධතිය නඩත්තුවේදී පරිගණක මෘදුකාංග පරිගණක ජාලය අතර නඩත්තු කිරීම සිදු කරනු ලබයි. පද්ධතිය නඩත්තු අධිරේදී සංවර්ධිත පද්ධතියට සිදු කළ යුතු වෙනස්කම් මේ තියෙන්නේ. අලුතින් හඳුනාගත් පරිශීලක අවශ්‍යතා අනුව පද්ධතිය නිර්මාණය. අලුතින් හඳුනාගත් පරිශීලක අවශ්‍යතා අනුව පද්ධතිය නිර්මාණය. ඒක දැන් අහලා තිබ්බක් පේපර් එකේ. අන්න ඒව ගැන අවධානය යොමු කරන්න වෙනවා. හරි. ඊට පස්සේ දීලා තියෙනවා මේක. පහත ගැලීම් සටහනේ අදාළ ලෙස A සමානයි 5යි B සමානයි 10 ලබා දුන්නේ නම් පිළිවෙලින් ABC සඳහා ලැබෙන අගයන් මොනවා? බලන්න කරන්න ටක් ගන්න. හරි උත්තරේ ගත්තද? පිළින තුන්වෙනි එක කියලා තියෙනවා පිළින. පිළින උත්තරේ තුන්වෙනි එක කියනවා අනික් අය බලන්න පොඩ්ඩක්.
හරි. ආයෙ වෙන උත්තරයක් තියෙනවද? හේනුක කියනවා 4 කියලා. තිලන කියනවා 3 කියලා. හර්ෂණිත් 4ද කියලා තියෙන්නේ. හරි බලන්න මෙහෙමයි වෙන්නේ. මුලින්ම සිද්ධ වෙන්නේ start input AB. AB කියලා දෙකක් input කරනවා. AB input කරනවා. හරි. AB input කරුවට පස්සේ මෙතන කියනවා B greater than A. එතකොට A මුලින් A input කරද්දී A සමානයි උඩින් 5යි කියලා කියනවා B සමානයි 10යි කියලා කියනවා. එතකොට B greater than A. B විශාලයි Aට වඩා. yes නේ හරිනේ yes. එන එක පල්ලෙහාට යනවා. yes කියන එක පල්ලෙහාට යනවා. හරිනේ B greater than A. හරිනේ B greater than A. B 10න් පල්ලෙහාට යනවා. ඊට පස්සේ A is equal to B කියලා කියනවා. A එක B වලට සමාන කරනවා. A එක B වලට සමාන කරපුවාම A කීයද වෙන්නේ? A 10යි. B දැන් 10යි. B 10යි. A B වලට සමාන කරලා දෙන ප්‍රෝග්‍රෑම් එකේ. ඊට පස්සේ C is equal to A plus B. C is equal to A කියන්නේ 10 plus B කියන්නේ 10. C සමානයි 20 බවට පත් වෙනවා. ඊට පස්සේ මේකේ අහලා තියෙන්නේ මොකද්ද? display ABC. A 10යි B 10යි C 20යි. 10යි 10යි 20යි. එහෙනම් උත්තරේ 4 වෙනි එක. 4 වෙනි එක තමයි උත්තරේ. හරි. යම් එක චුට්ටක් තේරුම් ගැනීම වැදගත් වෙනවා. හරි. ඊළඟට අපි යනවා මෙන්න මේක. 1 සිට 20 දක්වා සංඛ්‍යා එකතුව ලබා ගැනීම සඳහා A ලේබලය තුළ පහත ව්‍යාජකයේ සලකන්න. බලන්න ඒක. හරි 37 උත්තරේ මොකක්ද දෙන්නේ? තිස්සතේ උත්තරේ කීයද දෙන්නේ? පාන්න 1 සිට 20 දක්වා සංඛ්‍යාවල එකතුව ලබා ගැනීම සඳහා ඒ ලේබලය ඇතුළත්
පහත ව්‍යාජකයේ සලකන්න. sum is equal to 0, number is equal to 0. Repeat. Number is equal to number plus 1. Sum is equal to sum plus number. Until කිසිත 20 දක්වා සංඛ්‍යාවල එකතුව ලබා ගැනීම. 20 දක්වා 20 දක්වා ලැබෙන්න ඕනේ. ඒකට 20ක් ලැබෙන්න ඕනේ. එහෙනම් මොකක්ද දෙන්න ඕනේ? Number greater than 20. එතකොට number less than 20. A number less than or equal to 20. මොකක්ද දෙන්න ඕනේ උත්තරේ? තිලින ගයනි repeat until repeat until number less greater than or equal to විස්ස හෝ number is equal to number plus 1, sum is equal to sum plus number. මොකද දෙන්නේ until number greater than or equal to මේ දෙන්න ඕනේ. repeat number is equal to number plus 1. number එක වැඩි වෙනවා. number initial පටන් ගද්දි number එක බිඳුවක්. ඒකට එක එකතු එකතු වෙනවා. sum is equal to sum plus number. sum එකට ආයෙත් එකතු වෙනවා number එක. ඒකට sum එක බිඳුවයි number එක එකතු වෙනවා. එක වැඩි වෙනවා. හරි? ඒක දෙන්නේ වෙනකම් කරන්නේ. Hari until number greater than or equal to 20 මේ වෙනකම් කරගෙන යන්න. හරි? ඒතර ඒ ටික කොහොම 20 වෙනකම් එකතු වෙනවා මේ number ටික. හරි? repeat until loop එකේ ඒක සිද්ධ වෙන්නේ. හරි? third one ඊට පස්සේ එනවා 38. මාන 38 if weight less than 80, then if vehicle is equal to car, then gate open true. NDIF NDIF. ඒකට මොකද්ද ප්‍රකාශ වෙන්නේ? if weight greater than 80. No, less than 80. බර 80ට අඩු වෙනවා. If vehicle is equal to car. වාහනයත් 80. weight එක කිලෝ 80 කිලෝ හරි ටොන් 80ට හරි අඩුයි නම් ඒ කියන ප්‍රමාණයට මේ වාහනේ කාර් එකක් නම් gate open true. gate එක true කියන්නේ එරලා තියෙනවා. එහෙනම් ඒකට එන්නේ weight less than 80 නම් එවිට gate නෑ. ඒක වැරදි. දෙවෙනි එක vehicle is equal to car නම් එවිට gate එකත් වැරදි. weight less than 80 කියලා කියන්නේ මේ දෙකෙන් එකක් හරි වුණොත් හරියි. ඒකත් වෙන්න බෑ. weight less than 80 and vehicle is equal to car නම් එවිට gate open true. එහෙනම් හතරවෙනි එක එතන උත්තරය. එතන උත්තරේ හතරවෙනි එක. 39
39 පහත දැක්වෙන ගැලීම් සටහනේ ඇති ඇල්ගොරිතමය හා තුල්‍ය වන කුමන ව්‍යාජ කේත කොටසද? හරි. එතන කියනවා start a is equal to 0, a is equal to a plus 1, display a greater than or equal to 10. Yes, stop. මේකට තුල්‍ය වෙන එක අහලා තියෙන්නේ මොකක්ද කියලා. දැන් මෙතන තියෙන්නේ මේ loop එක. a is equal to a plus 1. a is equal to a plus 1. display a. ඒක display වෙනවා එකයි කියන. ඊට පස්සේ a greater than or equal to 10. a 10ට වැඩි හෝ සමානද? නෑනේ තාම. ආයෙත් කරකිනවා. ආයෙත් a වලට එකක් එකතු වෙනවා. 2යි. display a. 3යි 4යි මේ කැරක් යනවා. හරි. then I එක එකතු වෙනවා. එහෙනම් 4a is equal 1 to 10 do display a. තුන්වෙනි එක. හරි. for do loop එකක් තියෙනවා. for do loop එකක් තියෙන තුන්වෙනි එක. ඒක චුට්ටක් බලන්න. right. ඊළඟට 40 වෙනි එක. 40 වෙනි එක බලන්න. වෙලාව ඉක්මවා ගියයි වෙන පන්ති පටන් ගන්න ඕනේ. right. ටංගල බලන්න ව්‍යාජකේතය සලකන්න. line is equal to 1. while line less than or equal to 2. while line less than or equal to 2. star is equal 1. line එක දෙකට අඩුයි හෝ සමානව තියෙනකම් star එක 1. while star less than or equal to line. star එක line එකට වඩා අඩුව හෝ සමාන තියෙනකම් display asterisk on the same line. මේ තරුව same line එකේ type කරන්න. ඊට පස්සේ star is equal to star plus 1. star එකට තව එකක් එකතු වෙනවා. හරි. star වලට තව එකක් එකතු වෙනවා. එකතු වෙනාම star එක එකට වඩා වැඩි වෙනවා. ඊට පස්සේ n while line is equal to line plus 1. line එකටත් එකක් එකතු වෙනවා. හරි. ඊට පස්සේ go to new line. අලුත් line එකකට යන්න. ඊට පස්සේ display asterisk on the same line. හරි. ඒ කියන්නේ line is equal to 1 while line less than or equal to 2. දෙකට අඩු වෙලා තියෙනකන් star is equal 1. star එක එකයි. ඊට පස්සේ star එක දෙක බවට පත් වෙනවා. ඒ කියන්නේ තරු දෙකක් type වෙන්න ඕනේ යට line එකේ. එහෙනම් උඩ line එකේ තරු එකයි යට line එකේ තරු දෙකයි තුන්වෙනි එක. තුන්වෙනි එක උත්තරේ line is මේ උඩ එක loop එකක් while loop එකක් තියෙනවා. ඒකෙන් පිට n while වෙලා තව loop එකක් එනවා. ඒතකොට line is equal to line plus 2. star දෙකක් දෙවෙනි line එකේ print වෙනවා. ඒතකොට පළවෙනි එක එකයි දෙවෙනි එකේ දෙකයි. හරි. තව චූට්ටක් මේක බලන්න. තව චූට්ටක් මේක හොඳට නිරීක්ෂණය කරලා බලන්න මේකේ සිද්ධ වෙන සිද්ධාන්ත ටික මේ variables ටිකත් එක්ක. හරි. හරි එහෙනම් අපි බදාදා උදේ පන්ති තියෙනවා මේ බදාදා. හරි. ගැටලුවක් නැහැ නේද කට්ටියට? මේක දෙවෙනි පේපර් එක කරනවා. හරි. මේක දෙවෙනි පේපර් එක කරනවා බදාදා උදේ කීයද අපි කරමු කී? පාමාට. ගැටලුවක් නැද්ද කට්ටියට?
හරි එහෙනම් බදාද උදේ පන්ති කරනවා. දැන් පන්ති නවත්තන ඊළඟ පටන් ගන්න. රයිට් එහෙනම් බදාද උදේ පුතේ මේ පන්ති දාමු මේ ප්‍රශ්න පත්‍ර ටික කරන්න. රයිට් එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක්.